හරි. එහෙමනම් මේ සුබ දවසක් වේවා අයබෝවන්. අයබෝවන් සර්. හරි. ඔබට දැන් ඔයාලා දන්නවා අද පන්තිය තවත් එක පන්තියක් නෙමෙයි. ඒකෙදි අපි කරන්නේ පසුගිය මඟහැරිච්ච විෂය කරුණක් තියෙනවා නම් ඒක කොහින්ද කියන එක නෙමෙයි මෙතන හොයන්නේ. පසුගිය ඒ කියන්නේ ඔබ ඉගෙන ගන්නකොට කාගෙන් හෝ මගෙන් වෙන්න පුළුවන්. පාසලෙන් වෙන්න පුළුවන්. වෙනත් තැනකින් වෙන්න පුළුවන් විෂය කරුණක් තියෙනවා නම් අපි ඒක නිවැරදි කරගන්නවා. ඌණ පූර්ණ තියෙනවා නම් ඒවා සම්පූර්ණ කරගන්නවා. ඒ ඌණ පූර්ණ සම්පූර්ණ කරගෙන ඊළඟට ගත්තාම තව වර්ෂයකින් පැවැත්වෙන විභාගය සඳහා අපි ඉදිරියට යන එක තමයි කරන්නේ. ඔය කියන කාල සීමාව තුළ ඔබේ සම්වර්ධනය වෙන්න ඕන භූමිකාවන් අතර පළවෙනි භූමිකාව තමයි ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීම සඳහා ඔබට හොඳ නිපුණතාවයක් තියෙන්න ඕනේ. ඒ ඇති කර ගැනීම අපි මෙතනදී සිද්ධ කරනවා. ඒ සඳහා අවශ්‍ය කාල කළමනාකරණය ඊළඟට ගත්තාම ඒ පාඩම් වලට තියෙන විෂය සීමාවන්. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි විවිධ මූලාශ්‍ර පාදක කරගෙන ඉගෙනගෙන අසීමාන්තිකව සමහර කාරණා ඔස්සේ ඉදිරියට ගිහිල්ලා තියෙන. ඒ කියන්නේ සමහර පාඩම් මේකකවල විශ්වවිද්‍යාලවල PhD එකට ඉගෙන ගන්න කාරණාත් දරුවෝ සමහර වෙලාවට ඉගෙන ගන්නවා. ඒ කියන්නේ විෂය නිර්දේශය පිළිබඳව ගුරු අත්පොත් පිළිබඳව ලොකු අවබෝධයක් නැතුව. එතකොට ඒක ළමයෙක්ට අවබෝධයක් එන්න නම් අපි කියන්නේ එකට ගයිඩ් කරන්න. ගයිඩ් කරනවයි කියලා අදහස් කරන්නේ ගුරුවරයෙක් විසින් මාර්ගෝපදේශ සපයන්න. මේ මාර්ගෝපදේශ පිළිබඳ අවබෝධයක් නැති වුනහම ඔබ බොහෝ ඒවා සමහර වෙලාවට අනවශ්‍ය නිර්වචන විශාල ප්‍රමාණයක් පාඩම් කරගෙන ඉන්නවා. සමහර වෙලාවට අනවශ්‍ය ආකෘතිත් එක්ක ඔට්ටු වෙලා තියෙනවා. සමහර වෙලාවට පැරණි විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්නත් එක්ක ඔට්ටු වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ඒවා වළක්ව ගන්න තමයි අපි මේ මුණ ගැසීම සිද්ධ කරන්නේ. මුණ ගැසීම තුළ අපි උත්සාහ කරනවා සාර්ථක වෙන්න. ඒ සාර්ථකත්වය ඇති කරගත්තොත් තමයි අපේ ජීවිතේ දිනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔය කියන කාරණේ පාදක කරගෙන තමයි මේ අපේ තවත් පුනරීක්ෂණ පන්තියක් වෙච්ච එහෙමත් නැත්නම් 2022 පුනරීක්ෂණ පන්තිය ඔබ වෙත අරගෙන ආවේ. ඒකේ දැන් මම හිතන්නේ සම්බන්ධ වෙච්ච දරුවන්ට මුලින් ඉඳන් මාසයකට අධිකයි මාසයක් ඉවරයි සම්බන්ධ වෙච්ච දරුවන්ට දැන් ඒකේ හොඳටම රහ දැනිලා ඇති. ඒ කියන්නේ අපි කොහොමද මේක කරගෙන ආවේ කරගෙන යන්නේ කියන කාරණේ. කොට ඒ කියපු වැඩ ටික ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ උනත් ඔබ ඒක සිද්ධ කරා නම් ඉෂ්ට සිද්ධ කරා නම් ඔබ තුල තියෙන කුසලතාවයන් යටපත් වෙලා තිබිච්ච දක්ෂතාවයන් ඉස්මතු වෙමින් පවතිනවා ඇති. ඒ කියන කාරණේ ඔබේ පැත්තෙන් තමයි නිරීක්ෂණය කරන්න තියෙන එක මට දෙන්න පුළුවන් ආකාරයට මම සියල්ල ඔබ වෙනුවෙන් කරලා තියෙනවා. ඒත් එක අද මම මතක් කරන්නම් පසුගිය මාසය ඒ කියලා කියන්නේ සැප්තැම්බර් මාසයට අදාළව ඔබ වෙත නිකුත් කරන ලද වැඩ පොතේ කෙටි ප්‍රශ්න එකතුව සඳහා පිළිතුරු අද දවස ඇතුළත මම ඔබට යොමු කිරීමට උත්සාහ කරන්නම්. බැරි වෙන එකක් නැහැ. එතකොට මේ සැප්තැම්බර් මාසයට අදාළ වැඩ පොතේ යම් ආකාරයක ලියා ගන්න බැරි වෙච්ච තැනක් තියෙනවා නම් ඒකත් එක්කත් අද ඔබට කතා කරන්න අයිතියක් තියෙනවා. ඒවා එකම වැඩක්වත් ඉතුරු කරන්න බෑ. ඒවා අපි ඉවර කරගෙන යන්න ඕනේ. එතකොට දරුවන්ට දැන් පැහැදිලි අපි මේ කුමක් සඳහාද අරගලය කරගෙන යන්නේ කියන කාරණේ. ඒකට සත්භාවයෙන් දායක වෙන්න. ඒ සත්භාවයෙන් දායක වෙමින් අපි මේක ඉදිරියට කරගෙන යමු. අද මම ඔබට ලබා දෙන ලද ඔබ දන්නවා සාමාන්‍ය මෙන්න මේ ආකාරයේ පිටු ප්‍රමාණයෙන් ගත්තාම තුල පුතාලා හොඳින්ම දන්න දෙයක් තමයි ඉන්න පිටු 48ක පළවෙනි නිබන්ධය ඔබ වෙත එවලා ඇති. තැපැල් මාර්ගයෙන් එහෙමත් නැත්නම් අපි කියන කුරියර් සේවාව ඔස්සේ ඔබේ නිවසටම ඔබ ලංකාවේ කොහේ හිටියත් ඔබට මේ වගේ පිටු 48ක නිබන්ධය ලැබිලා ඇති. ඒත් එක්කම දෙවෙනි නිබන්ධයත් ලැබිලා ඇති. දැන් මේ අපි පළවෙනි නිබන්ධයේ සම්පූර්ණයෙන් ඇතුළත් කරලා තියෙන්නේ පළවෙනි පාඩමට අදාළව දරුවෙක් දැනගත යුතු කාරණා. දැන් මේ අද අපි මේ කියන භූමිකාවට යනවා පිටු අංක 9ට. මේක තාම ලබා ගත්තේ නැත්නම් කිසිම කෙනෙකුට බාධාවක් නැහැ. ඒක ලබා ගන්න ආයුධම් කරන්න පුළුවන්.
ලංකාවේ කොතනක හිටියත් ඔබට මෙවන් වූ නිබන්ධ කට්ටල 12ක් ලැබෙනවා ඉදිරි රිවිෂන් එකට පසුගියවත් එක්ක ලැබෙන්නේ. ඒ නිබන්ධ කට්ටල 12 තුල වැඩපොත් 12කුත් හම්බ වෙනවා. එතකොට මේ වැඩපොත් 12 සහ නිබන්ධ කට්ටල 12 කියන්නේ එක මාසයකට නිබන්ධනයක් සහ වැඩපොතක් කියන දෙකම හම්බ වෙනවා. ඊට අමතරව ඒ සතිය ඇතුලේ නැත්නම් මේ මාසය ඇතුලේ පන්ති 6කට පැය 6ක පන්ති වලට සතියකට පැය 6ක පන්ති වලට සහභාගී වීමේ අවස්ථාවක් ලැබෙනවා. එතකොට සතියකට පැය 6ක් කියලා කියන්නේ සති දෙකට 12යි. සති 3ක් වුණාම 18යි. සති 4ක මාසයක් සඳහා පැය 24ක පන්ති වලට සහභාගී වෙන්න පුළුවන්. සම්පූර්ණ පන්ති ගාස්තුව ඇතුළු නිබන්ධ ගාස්තුව කුරියර් සේවාව යනාදී සියල්ල රුපියල් 1300ක මුදලක. ඒ ඔබේ කුරියර් සේවාවේ ගාස්තුව පවා ගෙවන්නේ මම ඒක ඔබෙන් අය කරන්නේ නැහැ. ඔය සියල්ල තීරණය කරලා තමයි පන්තිය කරගෙන යන්නේ. ඉතින් සාධාරණ ප්‍රතිපත්තියක් යටතේ ඔබට ඉගෙන ගැනීම සඳහා ආරාධනා කරන ඔන්ලයින් එකේ මෙතෙක් සම්බන්ධ නොවිච්ච දරුවන්ටත් ඔබේ මිත්‍රයින්ටත් ඔය බව ඒත්තු ගැන්වීමට කටයුතු කරන්න. හරි. අද තියෙන්නේ ගුරුවත් පොතේ පැහැදිලිවම දාලා තියෙනවා අධ්‍යයන සාරාංශය කියලා මාතෘකාවක්. එතකොට කාට හරි කියන්න පුළුවන් ගුරුවරයෙක්ට පුතේ ඕක ඉතින් වැඩක් නෑ. ඕක එච්චර මොකටද ඔයාලා ඉගෙන ගන්න කියලා. නෑනේ අධ්‍යයන සාරාංශය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අවබෝධ කරගන්න ඕන දෙයක් තමයි. අපි ඉගෙන ගන්නේ එතකොට විෂය තුල අධ්‍යයනය කරන කරුණු වල සාරාංශගත භූමිකාව තමයි මෙතනින් කතා කරන්නේ. එතකොට මේකේ තියෙනවා sannivedanaye ඉගෙන ගන්නා දරුවෙක් අවබෝධ කරගත යුතු මූලික දැනුම සාරාංශයක් ලෙස. හරිද? sannivedanaye ඉගෙන ගන්නා දරුවෙක් අවබෝධ කරගත යුතු මූලික කරුණු දැනුම සාරාංශයක් ලෙස. එතකොට දුවේ පුතේ මූලික දැනුම සාරාංශයක් ලෙස මොනවද කියලා දැනගන්න. එක sannivedana මම පැහැදිලි කරලා දෙනවා චුට්ටක් ඔළුවට ගන්න. ඒත් එක්කම ඔය පෑනක් අරගෙන ඕකේ යම් යම් අමාරු වචන මම අතින් කියවුනොත් ඒවා සටහන් කරගන්න. අපි කෙටි වෙලාවයි මේක කරන්නේ. sannivedanayat මානව අන්තර් සම්බන්ධතාවනුත්. ඒ කියන්නේ communication කියන මේ තොරතුරු සම්ප්‍රේෂණය කරන මාධ්‍ය සහ මිනිස්සු අතර පවත්න සම්බන්ධතාවයේ අතර තියෙන්නේ අවියෝජනීය සම්බන්ධයක් කියලා කියන පුතේ අවියෝජනීය කියන වචනේ තේරුම තියෙන්නේ වියෝජනය කළ නොහැකි වෙන් කළ නොහැකි සිංහල වචනේ හරියටම වෙන් කළ නොහැකි sannivedanaya සහ මිනිසුන් අතර තියෙන සම්බන්ධය වෙන් කරන්න බෑ ඒක තමයි අපි මේ කියන්නේ අවියෝජනීයයි කියලා හරියට ගහට පොත්ත වගේ ගහෙන් පොත්තක් වෙන් කරාම දුවේ පුතේ ගහට ප්‍රයෝජනෙකුත් නැහැ පොත්තට ප්‍රයෝජනෙකුත් නැහැ දෙකම විනාශය කරා යනවා මානව සමාජයකින් sannivedanaya අයින් වෙනකොට ඊතන සමාජය කියලා එකක් ඉතුරු වෙන්නේ නැහැ. සමාජය කියන එක වියකිලා යනවා, විනාශ වෙලා යනවා. ඒක sannivedanaya සහ මානව අන්තර් සම්බන්ධතා අතර තියෙන්නේ වෙන් කරන්න බැරි සම්බන්ධයක්. ඒක තමයි අපි කියන්නේ අවියෝජනීය කියලා. ඒකෙම කියනවා මිනිසා මෙහිමත ජීවත් වීම ආරම්භ කළ දිනේ සිට මානව sannivedanaya ක්‍රියාත්මක වේ. ඒක පැහැදිලි. මිනිසා කවද්ද මෙහිමත ආරම්භ වෙන්නේ? සාමාන්‍ය ඇරිස්ටෝටල් පඬිවරයා කියනවා ඊට ඉස්සරලා දවසේ රාත්‍රී මධ්‍යම රාත්‍රී තමයි sannivedanaya බිහි වෙන්නේ මිනිසා මෙහිමත බිහි වෙන්න කලින් දවසේ මධ්‍යම රාත්‍රී sannivedanaya බිහි වෙනවා කියලා. ඒක නිකන් අර හිතලුවක්. ඒක හරියට අර කුකුලද බිත්තරේද කියන කතන්දරයට නොදෙවෙනි කතාවක්. හරි ඒක තේරුම් අරගන්න අපිට පුළුවන්. කියන්නේ මිනිසාගේ ජන්මය සිද්ධ වෙන්නේ කවද්ද? එතන ඉඳන් sannivedanaya සමාජයක් තුල තියෙනවා පැහැදිලිව. right ඊළඟට අපි දෙවෙනි පොයින්ට් එකට යනවා. මේකෙදී ඔබට ලොකු දැනුම් සම්භාරයක් වෙනවා මේක කතා කරනකොට. ප්‍රාථමික සමාජයන්හි විසූ ජනයා සිය සරල ජීවන අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා විවිධ සංඥා ශබ්ද සංකේත භාවිත කරමින් ආරම්භ කළ අදහස් ප්‍රකාශනය. ඒතර අපි දන්න ගල්බුහාවල හිටපු ප්‍රාථමික මිනිසා මූලික අවශ්‍යතා සරල අවශ්‍යතා ආහාර පාන ලිංගිකත්වය
වගේ සරල අවශ්‍යතා ඉෂ්ට කරගන්න පාවිච්චි කරපු sannivedanaya එතනදී ශබ්ද සංඥා සංකේත විවිධ සංඥා භාවිතා කරා ඒවා ටික ටික දියුණු වෙලා අද දියුණු sannivedana තාක්ෂණික මෙවලම් ඔස්සේ සිදුවන ඉතා සංකීර්ණ ක්‍රියාදාමයක් බවට පත් වෙලා තියෙනවා. ඔබට ඔය කියන පොයින්ට් එකේ රචනයක් උනත් තියන්න පුළුවන්. ප්‍රාථමික සමාජවල හිටපු මිනිසා සාමාන්‍ය සරල අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න පාවිච්චි කරපු පොඩි sannivedana ක්‍රියාකාරකම් මේ අද වෙනකොට මහා දැවැන්ත sannivedana වපසරියක් දක්වා ගිහිල්ලා තියෙනවා. එතකොට ඔබ දන්න මේ අජන්තා අල්ටාමීරා ලැස්කෝ වගේ බුහා චිත්‍රවල ඉන්නකොට මේ පුංචි sannivedana අවශ්‍යතාවයන් පාවිච්චි කරේ. පොඩි දේවල් මූලික අවශ්‍යතා ඉෂ්ට කරගන්න. ඒ අවශ්‍යතා ඉෂ්ට කරගන්න පාවිච්චි කරපු මෙතඩ්ස් අද වෙනකොට ටික ටික දියුණු වෙලා මහා වෘක්ෂයක් බවට පත් වෙලා තියෙනවා. තාම මේක ඉවර නැහැ. sannivedana එතකොට අපි මේ කියන පොයින්ට් එක ප්‍රාථමික සමාජයන් වල කතාන්දරේ අපි වෙනම දැන් මේක ඉගෙන ගත්තා. ඔබට මතක ඇති sannivedana ඓතිහාසික විකාශය කියලා එතන ඉඳන් පියවරෙන් පියවර පඩිපෙළක් විකාශය වෙන ආකාරයට අපි ඒක ඉගෙන ගත්තා. ඊළඟට sannivedana තාක්ෂණයේ දියුණුව ජනමාධ්‍යංගේ වර්ධනය සහ මාධ්‍ය විසින් සමාජය වෙත කරන බලපෑමේ ස්වභාවය sannivedana අධ්‍යයන ශාස්ත්‍රයේ ස්වාධීන විෂයක් ලෙස වැඩිවීමටත් ගැඹුරු අධ්‍යයනය කිරීමටත් හේතු වුණා. ආරයි. එතකොට දැන් පැහැදිලි sannivedana තාක්ෂණයේ දියුණු වුණා ජනමාධ්‍යංගේ වර්ධනයක් සිද්ධ වුණා මාධ්‍ය විසින් සමාජය වෙත කරන ලද බලපෑමේ ස්වභාවය. මේ මාධ්‍ය සමාජයට කරපු බලපෑම නිසා අවසානයේ අපට සිද්ධ වුණා sannivedanaye විෂයක් හැටියට ඉගෙන ගන්න. අපට විෂයක් හැටියට ඉගෙන ගන්න උනේ ඇයි ඒ? ඔන්න දැන් අපි හේතුව හොයාගත්තා. අපට විෂයක් හැටියට මේක ඉගෙන ගන්න උනේ එක sannivedana තාක්ෂණයේ දියුණු වෙච්ච නිසා. දෙක ජනමාධ්‍යංගේ වර්ධනයක් ඇති වෙලා ඒ වර්ධනය සමාජය වෙත බලපෑම් කරපු නිසා. ඊළඟට ඒ බලපෑම හේතුවෙන් අපට ඕන වුණා මේක මොකක්ද කියලා ඉගෙන ගන්න. දැන් අපි අදටත් කියන්නේ උසස් පෙළ කරන දූපුතුන්ට අපි කියන්නේ මාධ්‍ය සාක්ෂරතාවය වර්ධනය කරගන්න හේතුව මාධ්‍ය සාක්ෂරතාවය වර්ධනය කරගත්තාම අපට පුළුවන් මේ දියුණු sannivedana තාක්ෂණයෙන් සමාජයට පුද්ගලයාට කරන බලපෑම පාලනය කරගන්න පුළුවන්කමක් තියෙනවා. අපි ඒක තමයි මෙතන පැහැදිලිව කියන්නේ. එතකොට අපට sannivedana ඉගෙන ගන්න උනේ වෙන මොකක් නිසාවත් නෙමෙයි තාක්ෂණය හොගාලා දියුණු වෙලා යනවා ඉදිරියට. ඒත් එක්කම ඒ තාක්ෂණයේ ජනමාධ්‍ය හැටියට එකතු වෙලා සමාජයට බලපෑම් කරනවා. ඒ බලපෑමට අමතරව අලුතින් දැන් වසර 10ක 15ක ඉඳන් නව මාධ්‍ය විශාල බලපෑමක් කරනවා. එතකොට අපි දැන් හරියට අර ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ. එහෙමත් නැත්නම් අපි කතාවට කියන දත් 32 මැද්දේ දිව වගේ කියලා. මේ වයින් බේරිලා ඉන්න අපට දැනුම තියෙන්න ඕනේ. දැනුම නොතිබ්බොත් අපට ලොකු ප්‍රශ්නයක්. දැන් ඔබම දන්න ඔබේ දෙමාපියන්ට නව මාධ්‍යයේ තියෙන ස්මාර්ට් ජංගම දුරකථනයක් මෙහෙයව ගන්න අමාරුයි. මෙහෙයව ගත්තත් සීමා සහිතව. නමුත් ඔබට ඊට වඩා දේවල් මෙහෙයව ගන්න පුළුවන්. දැන් අම්මා තාත්තාට නව මාධ්‍ය ජංගම දුරකථනයක දුරකථන අංකයක් සේව් කරගන්න පුළුවන්. සමහර වෙලාවට පින්තූරයක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. පොඩි දේවල් කරගන්න පුළුවන්. හරි? කෝල් එකක් ගන්න පුළුවන්. හැබැයි අම්මා තාත්තට පුළුවන්ද නිකන් අපි ආයෙ කතා කරොත් එහෙම PDF reader එකක් ඩවුන්ලෝඩ් කරලා යම්කිසි ડોකියුමන්ට් එකක් පරිශීලනය කරන්න කතා කරන්න ඔබටත් අයිතියක් තියෙනවා. කතා කරන්න ඔබටත් අයිතියක් තියෙනවා. කතා කරන්න. මම හිතන්නේ මයික් ඔන් කරලා ඇත්තේ මම. ඔබේ දෙමාපියන්ට ඒ දැනුම දැන් වර්ධනය වෙලා තියෙනවද? ඔයාලට කතා කරන්න අයිතියක් තියෙන. කතා කරන්න පුළුවන් මම දන්නේ හැටියට. ඔව් කතා කරන්න. බෑ සර්. ඔව් හරි. එතකොට දැන් පැහැදිලි. ඊළඟට අපි ආයෙ ගමුකෝ බලන්න. දැන් ඊයේත් මට ওই වගේ ප්‍රශ්නයක් ආවා. දැන් හරි අපි නිකන් කතා කරමු මෙතන. ඔබට දැන් WhatsApp පිළිබඳව යම් ආකාරයක දැනුම් සම්භාරයක් තියෙනවා. ඇත්තටම තියෙනවනේ WhatsApp සම්බන්ධව දැනුම් සම්භාරයක්. තියෙනවා. සීමා සහිත දැනුම් සම්භාරයක්. කතා කරන්න. දැන් උතෙන් WhatsApp සමාගම විසින් හඳුන්වලා දීලා තියෙන business WhatsApp page එකක් තියෙනවද නැද්ද? ඔව් තියෙනවා. තියෙනවා. එතකොට දැන් මේ ඉන්න දුවල පුතාලට මේ business WhatsApp page එක පිළිබඳ 100%ක් දැනුම තියෙනවද දැන්? නෑ සර්. නැහැ. ඒකේ මොනවද කරන්නේ?
කොහොමද කරගෙන යන්න පුළුවන් කියන කිසිම දැනුම් සම්භාරයක් නැහැ. එතකොට දැන් මේක ඔබ දන්නවා මේක නිකන් හරියට මේ වේගෙන් සම්වර්ධනය. අපි ඔබේ වයසේ ඉන්නකොට මේ කියන ඇප් කියන කතන්දරයක් තිබුණේ නැහැ. ඇප් කියන කතන්දරයක් තිබ්බේ නැහැ. අපි ළඟ තිබුණේ අපි ඔයාලගේ වයසේ ඉන්නකොට තිබුණේ අපි A level කරන කාලේ වෙනකොට තිබුණේ අර මම අද පන්ති කාමරයට එනකොට අපි මේක විවෘතව කතා කරමු. ඒ කියන්නේ අර මේ පොළේ වහලා කතා කරන්න තු විවෘතව කතා කරමු. අපි ඔයාලගේ වයසට එනකොට දුවේ පුතේ තිබුණේ මෙන්න මේ කියන තාක්ෂණේ. මේ කියන තාක්ෂණේ දැන් මෙතන තියෙන තාක්ෂණ දෙකක් තියෙනවනේ පේනවනේ නේද ස්ක්‍රීන් එක දුර පුතාලට. පේනවද? එතකොට දැන් ඔයාලා දැන් ඉන්නේ 4G to 5G convert වෙමින් පවතින කාලේ. තාම 5G ඇවිල්ලා නැහැ. ඒතර අපි A level කරන කාලේ අපිට තිබුණේ 1G ටෙක්නොලොජි එකක්. 1G කියලා කියන්නේ පළවෙනි ජෙනරේෂන් එක. first G පළවෙනි ජෙනරේෂන් එක. හරි. එතකොට G per meaning generation. ඊළඟට තමයි අපි තව ටිකක් අවුරුද්දක් 3ක් 4ක් 5ක් වගේ යනකොට ඔන්න 2G එනවා. දැන් ඔහොම කිව්වට තේරෙන්නේ නැහැ. 1G ජෙනරේෂන් එකේ දුරකථනයක තිබුණේ පුතේ දුරකථන ඇමතුමක් අරගන්න පමණයි තාක්ෂණය. ඊට පස්සේ තව ටික කාලයක් යනකොට ඒකට SMS ගහන්න, ෆෝන් සේව් කරන්න මෙමරි එකක් තියෙන ඔන්න ඔය වගේ 2G එකේදී ඒක එකතු වෙනවා. ජංගම දුරකථනයේ දෙවෙනි පරම්පරාව. 3G පරම්පරාව එනකොට 3G පරම්පරාවේ ඊළඟට කැමරා එකක්, රෙකෝඩර් එකක්, ඊළඟට ගත්තාම චිප් එකක් දාන්න පුළුවන්, ෆ්‍රන්ට් කැමරා එකක් වගේ ඒවා එනවා. එතකොට ඒකට අදාළව ඒ ටෙක්නොලොජි එකෙන් ප්‍රයෝජන ගන්න මෘදුකාංග වගේක් තිබුණා. උදාහරණයක් ඇටියට ඉස්සර පුළුවන් අපට 3G calls ගන්න. ඊළඟට ගත්තාම ඉස්සර පුළුවන් අපට දැන් ටිකක් අභාවයට ගිහිල්ලා තියෙන මෘදුකාංගයක් වෙන Viber වලින් calls ගන්න. ඊට පස්සේ ඉස්සර ආයෙ තිබුණා මේ දැන් ඒවා මම හිතන්නේ ෆෝන්ස් වල ස්ථාපිත කරලවත් නැහැ. Viber ඊළඟට මට මතකත් නැහැ දැන් ඒ ඇප්ලිකේෂන්ස් වල නම් දැන් ඔයාලගේ ෆෝන්ස් වල මෙන්න මේ කියන ඇප් එහෙම ඉන්ස්ටෝල් වෙලා නැතුව ඇති. Imo නැහැ. ඊළඟට ගත්තාම Viber නැහැ. ඊළඟට ගත්තාම තව ඔයාලට මතක් වෙනවා නිකන් කියන්න බලන්න පරණ තිබිච්ච ඇප්. Skype. Skype නෑ. හරි. එතකොට මේ මතකයි නේද මම මේ කියන ඇප්ලිකේෂන්ස්. දැන් Skype එහෙම ඔයාලගේ ෆෝන් වල ස්ථාපිත කරලා තියෙනවද? නෑ සර් නෑ. Viber තියෙනවද? ඒත් නෑ. එහෙත් නෑ. Imo නෑ සර්. ඒත් නෑ ඒක නෑ. ඒකෙන් දන්නෙත් නැහැනේ. එතකොට Messenger දැන් ටිකක් තියෙන්න පුළුවන්. ටිකක් තියෙන්න පුළුවන්. ටිකක් එතකොට Messenger ද වැඩියෙන් යූස් වෙන්නේ WhatsApp ද ඔබට යූස් වෙන්නේ? WhatsApp යූස් වෙනවා. එතකොට ඔන්න ඔය කියන. එතකොට දැන් ආයි මම මේ වලට මේ පාඩම කියලා දෙන්නේ. ඒ පාඩමේදී හොඳට තේරුම් ගන්න ඔබේ දෙමව්පියන්ගේ වයස තුල ඒගොල්ල තාම ගොඩක් වෙලාවට රැඳිලා ඉන්නේ SMS සහ Messenger වල තමයි ලොකු බලපෑමක් ඒගොල්ලන්ට තියෙන්නේ. ඒගොල්ලන්ට සමහර වෙලාවට WhatsApp දැන් යම් ආකාරයක බලපෑමක් කරනවා ඇති. ඒ බලපෑමක් කරනවා ඇති. එතකොට ඔබට පැහැදිලි වෙනවා මම මේ දැන් කියාගෙන කාරණය තාක්ෂණික බලපෑම දැන් අපේ පාඩමට අපි ගියමුකෝ බලන්න. පාඩමට ගියාමනේ අපිට ඒක හරියට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඔව් ඔන්න මම පාඩම ගත්තා. sannivedana තාක්ෂණයේ දියුණුව ජනමාධ්‍යංගේ වර්ධනය සහ මාධ්‍ය එක කියන මාධ්‍ය විසින් සමාජය වෙත කරන ලද බලපෑමේ ස්වභාවය. sannivedana අධ්‍යයන ශාස්ත්‍රය ස්වාධීන වර්ධනය කරගන්නත් ඊළඟට ඒක අධ්‍යයනය කරන්නත් අපිට බලපෑවා. ඇත්තටම අපි මීඩියා කියන සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න මේ තාක්ෂණික මෙවලම් ඔස්සේ සමාජයට කරන බලපෑමේ ස්වභාවය හඳුනා ගන්න. ඒ ස්වභාවය කොච්චරක් ප්‍රබලද කියලා හඳුනා ගන්න. එතකොට මේ ටෙක්නොලොජි එකත් එක්ක සමාජය ඉදිරියට යන්න තමයි අපි මේක හඳුනගන්නේ. එතකොට ඒ නිසා අපට මීඩියා ඉගෙන ගන්න වෙලා තියෙනවා. ව්‍යාපාරිකයන් විසින් මේකට කරන බලපෑම, තාක්ෂණික මෙවලම් මගින් කරන බලපෑම හඳුනා ගන්න අපට මේක ඉගෙන ගන්න සිද්ධ වෙලා තියෙනවා. හරි ඒක. එතකොට දැන් ඔබ දන්නවා තවසින් දවස sannivedana මෙවලම් දියුණු වෙමින් පවතනවා. එතකොට ඉගෙන ගත්තේ නැති වුනහම අපට සිද්ධ වෙනවා කාව හරි මත යැපෙන්න. ඊමේල් එකක් දාගන්න බෑ අපට යැපෙන්න සිද්ධ වෙනවා. ඊළඟ කාරණේ ගත්තාම පින්තූරයක් ඩවුන්ලෝඩ් කරගන්න බෑ, අප්ලෝඩ් කරගන්න බෑ අපට යැපෙන්න සිද්ධ වෙනවා. ඩොකියුමන්ට් එකක් හදාගන්න බෑ අපට යැපෙන්න සිද්ධ වෙනවා. මේ වගේ යැපීම් මානසිකත්වය. මේ යැපීම් මානසිකත්වය එච්චර ගැළපෙන්නේ නෑ. මොකද මේ කාර්තුව තුල ටෙක්නොලොජි එක ඉතාමත් වේගයෙන් ස්ථාපිත වෙමින් යනවා. ඒකට සුළුපටු නැහැ. අනිත් එක ඉතින් ලෝකය ගැන තේරුම් ගන්න මම නිකම් මේ 아무තු කතන්දරයක් කියන්නේ ඒක මේ කතාවම ඇත්ති.
මම හිතන්නේ අපේ ලංකාව සතුව තියෙන වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 5යි ගාණක්ද කොහෙද හරිද ඒක මම හරියටම ආර්ථික විද්‍යාත්මකව දන්නේ නැහැ දන්නේ නැති යටමගල් කියනවට වඩා මම නිකන් එහෙම කියන්න උපකල්පනය කරමු අපේ ලංකාවේ ආර්ථික වත්කම ඩොලර් බිලියන 5යි ගාණක් 5.6ක් කියලා උපකල්පනය කරමු පසුගිය දවස්වල ඔබ දැක්ක Facebook සමාගම බිඳ වැටෙනවා පැය 6කට ඇමරිකාවේ බිඳ වැටෙනවා මතකද ඔව් ඒ බිඳ වැටීමත් එක්ක සකර්බර්ග් නම් එයා කියලා තිබුණා එයාගේ පැය 6ට ලෝකේ Facebook සමාගමේ සැපයුම් කරගන්න බැරි වීමත් එක්ක එයාගේ සමාගමට වෙච්ච පාඩුව ඩොලර් බිලියන 7.8ක්ද කොහෙද කියලා. පාඩුවනේ. එයාට පාඩුව. එයාට ඒ කියන්නේ පැය 6ට වෙච්ච පාඩුව. දැන් කොහොමද කතන්දරය කියලා නිකන් උපකල්පනය කරන්නේ? ලංකාවේ සමස්ත වත්කම ඩොලර් බිලියන 5යි ගාණක් තියෙනකොට අරයට අර පැය 6ක මෙහෙයුම් ක්‍රියාත්මක කරගන්න බැරි වීමෙන් නැති වෙච්ච පාඩුව ඩොලර් බිලියන 7යි ගාණක් කියලා එයා කියනවා. සුළුපටු කතන්දරයක්ද කියලා නිකන් උපකල්පනය කරලා බලන්න. අපි ලෝකේ කොයි වගේ තැනකද ඉන්නේ කියලා. අනික එයා ඒ ඩොලර් බිලියන 7යි ගාණ වත්කම් බවට පත් කරගන්නේ භෞතික සම්පත් වලින් නෙමෙයි සියල්ල අතත්‍ය වෙබ් අවකාශයක් ඔස්සේ මේ ඔක්කොම වත්කම් බවට පත් කරගන්නේ. ඔබට මම මේ කියන කාරණේ තියෙනවා දැන් ඇත්ත කාරණේ මේ අපි පාවිච්චි කරන WhatsApp සමාගමත් එයා සතු එකක්. WhatsApp සමාගමත් එයා සතු එකක්. එතකොට ඒ සියල්ලගෙන්ම ඒ මෙහෙයුම් කටයුතු වල පැය 6ට යාට වෙච්ච ලොස්ට් එක තමයි යා ගණනය කරන්නේ. හරි නිකන් මේ දැන් තේරුම් ගන්න. එතකොට අපි ලෝකේ කොතනකද ඉන්නේ අපි මොනවද ඉගෙන ගන්න ඕනේ කියන කාරණේ. රයිට් නිකමට උපකල්පනය කර පුළුවන් තරම් ලිපි ලේඛන කියවන්න අප්ඩේට් වෙන්න. හරි දැන් අපි ඉස්සරහට යමු. sannivedana අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ වන්නේ මානව අත්දැකීම් වල කේන්ද්‍රීය සාධකයේ ලෙස sannivedanaye ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ හැදෑරීම. sannivedana අධ්‍යයනයේ මූලිකම අරමුණ වෙන්නේ මේ මානව අත්දැකීම් වල. අපි ළඟ තියෙන අත්දැකීම් වල. ළඟ ඔබ ළඟ අපි ළඟ තියෙන අත්දැකීම් වල කේන්ද්‍රීය සාධකය කේන්ද්‍රීය ඒ කියන්නේ ඒ අත්දැකීම් බෙදා හදා ගන්න තියෙන එකම සාධකය තමයි sannivedanaye. ඒක ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ හදාරණ එක. කියන්නේ ඔබ දැකපු දෙයක්, විඳපු දෙයක්, ඔබට වෙච්ච පීඩනයක්, ඔබට ඇති වෙච්ච කම්පාවක්, ඔබට ඇති වෙච්ච සතුටක් අපි කොහොමද මෙය බෙදා හදාගන්නේ? ඒක sannivedanaye යොදාගෙන අපි කොහොමද මේක භාවිත කරන්නේ කියන එක ඉගෙන ගන්න තමයි මේ sannivedanaye හදාරන්නේ. එතකොට ඒවා නිර්මාණ හැටියට වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දේශන හැටියට වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙනත් ආකාරයක කතාව හැටියට වෙන්න පුළුවන්. ඒවා බෙදා හදා ගන්න එක පිළිබඳ රටාවන් හඳුනා ගන්න එක තමයි මෙතනදී මේකේ මූලික භූමිකාව වෙන්නේ. මෙහිදී මානව අත්දැකීම් යන්නට අන්න මම අතින් කියවෙනවා ඊළඟට. සංදේශ නිර්මාණය, හුවමාරු කර ගැනීම, ඒවා අර්ථකථනය කිරීමේදී ජනතාව හැසිරෙන ක්‍රියා කරන ආකාරය කෙසේද යන්න අවබෝධ කර ගැනීම වැදගත් වේ. එතකොට මානව අත්දැකීම් කියනකොට සංදේශ නිර්මාණය කරන්න වෙනවා. ඒවා හුවමාරු කර ගන්න වෙනවා. ඒවා අර්ථකථනය කිරීමේදී ජනතාව හැසිරෙන ක්‍රියා කරන ආකාරය කෙසේද යන්න අවබෝධ කර ගැනීම ඇතුළත් වෙනවා. මම ඔබට නිකමට පැහැදිලි කිරීමක් කරන්න. මේක මේ වෙන කතාවක්. දැනට වසර 10කට විතර කලින් අපි යම් ආකාරයක මොකක් හරි අපි ෆන්ඩ් රේසින් කැම්පේන් එක ෆන්ඩ් රේස් කියලා කියන්නේ මුදල් ආයෝ එකතු කරන මුදල් රැස් කරන මොකක් හරි ෆන්ඩ් රේස් කැම්පේන් එකක් කරන්න පාවිච්චි කරපු ටෙක්නොලොජි එක දැන් සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. දැන් ඉස්සර අවුරුදු 10කට කලින් අපි තුමු උදාහරණයක් පාසලේ සංවර්ධන කටයුත්තක් වෙනුවෙන් අපි මුදල් එකතු කරනවා. එතකොට අපි ඉස්සර දැන් ගත්තාම මොනවා හරි ඒ කියන්නේ කැටයක් කොල්ලලා බුක්මාක් එකක් ගහලා වෙනත් සමරු කලඹක් ගහලා එහෙම කරන්නේ. දැන් එහෙම නෙමෙයි. දැන් ඒකෙදී වුණත් මේ මානව sannivedanaye වෙනස් වෙලා තියෙනවා. දැන් අපි සම්පූර්ණ නව මාධ්‍ය ඔස්සේ ෆන්ඩ් රේසින් කැම්පේන් දියුණු කරන ආකාරයත්. එතකොට ඔබ තේරුම් ගන්න ඕනේ මේ භූමිකාව ප්ලැට්ෆෝම් එක වෙනස් වෙලා තියෙනවා. එතකොට අපි කවුරු හරි ප්‍රොපෝස් කරනවා නම් අර විදිය දෙයක් ආයෙ කරන්න පුළුවන් කියලා අපි තාමත් ඉන්නේ අතීතය තුල. එතකොට අපි වර්තමානයෙන් අනාගතයට තමයි මේ යන්න ඕනේ. ඒ යනකොට අපි සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕනේ. දැන් උදාහරණයක් මේක එක සැරයක් විභාගයට අහලා තියෙනවා. මෙහෙම. දේශපාලඥයෙක්ට මැතිවරණ ප්‍රචාරණයේදී
නව මාධ්‍ය යොදා ගන්න පුළුවන් මැතිවරණ ප්‍රචාරණයේදී. එතකොට අහනවා sannivedana ඉගෙනගත්ත ශිෂ්‍යයෙක් හැටියට ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ඔබ යෝජනා කරන නව මාධ්‍ය ක්‍රමෝපායන් මොනවද කියලා. දැන් බලන්න ඔබට රස්සාවක් එතන තිබිලා තියෙන වක්‍රාකාරව. ඒ කියන්නේ පොලිටිෂියන් කෙනෙක්ගේ නිව් මීඩියා කැම්පේන් එක මෙහෙයවන්න ඔබට රස්සාවක් තිබිලා තියෙනවා. සුළුපටු නෑ. එතකොට දැන් සාම්ප්‍රදායික මැතිවරණ ප්‍රචාරණයේදී නම් අපි දන්නවා පෝස්ටර් අලවනවා, බැනර් දානවා, අත්පත්‍රිකා බෙදනවා, ඒ වගේ වැඩ කරගෙන යනවා. එතකොට මේ නිව් මීඩියා එක පාවිච්චි කරනකොට අපිට මැතිවරණ කැම්පේන් එක වෙනස් කරන්න පුළුවන් වෙලා තියෙනවා. අපි එතනදී නිව් මීඩියා වලට, සෝෂල් මීඩියා වලට, ඇප්ලිකේෂන්ස් වලට ඊළඟට ගත්තාම වෙබ් අඩවි වල බැනර් පේජ් වලට අපි ඇඩ්වර්ටයිසින් කැම්පේන් එක සම්පූර්ණයෙන් වෙනස් කරන්න වෙලා තියෙනවා. වෙබ් අඩවි වල අපිට දැන්වීම් ප්‍රචාරය කරන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට දැන් ඔබට පැහැදිලි. මෙන්න මේ කියන ආකාරයට නිව් මීඩියා වලට මේ කියන කැම්පේන් එක විතැන් වෙච්ච ආකාරය ස්ටඩි කරන්න. එතකොට මේ තමයි අපි කතා කරන අනාගත ජොබ් මාකට් එකේ තියෙන නව ප්‍රවණතා. දැන් ඔබට කවුරු හරි රස්සාවකට කතා කරනකොට අහයි අපි හිතමු ඔබේ නගරේ ඉන්න ව්‍යාපාරිකයෙක් කියලා. ඔබේ නගරේ ව්‍යාපාරිකයෙක් ඉන්න වයස අවුරුදු 45යි 50යි. එයා කතා කරලා දැන් මටත් අනන්ත කියනවා. කතා කරලා කියනවා මල්ලි මට මේ සෝෂල් මීඩියා හැන්ඩල් කරන්න පුළුවන් කවුරු හරි දැනුම තියෙන කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි වුණා. මම එතකොට අහනවා සෝෂල් මීඩියා කියලා වමන නෑ මට මේ ඊමේල් එකක්වත් යවා ගන්න බෑ බං මට මේ ඊමේල් ටික යවා ගන්න ඒ ඊමේල් ටික print out ගන්න ඊළඟට ගත්තාම හිටපු ගාම මට කෝල් කරලා කියනවා WhatsApp වලින් තොරතුරු එවන්න කියලා WhatsApp වලින් ලිපිය දාන්න කියලා WhatsApp වලින් PDF එක දාන්න කියනවා මට ඔය එකක්වත් තේරෙන්නේ නෑ මට ඒ ටික කරගන්න කවුරු හරි සෙට් කරලා දෙන්න. තව සමහරව අය කතා කරලා මල්ලි මට සෝෂල් මීඩියා කැම්පේන් එකක් තියෙනවා කරගන්න. ඒ කැම්පේන් එක කරගන්න සෝෂල් මීඩියා ගැන දන්න Facebook like page ගැන දන්න YouTube ගැන දන්න කවුරු හරි මට සම්බන්ධ කරලා දෙන්න. එතකොට මේ තමයි මේ job market එක. මේ job market එක තුල තමයි දැන් තියෙන්නේ. දැන් මේ දවස්වල මම නිකන් ඔබට මේ කියන්නේ මට බොහෝ මම මේ ඔබේ අනාගත රැකියාව වෙනදපළ ගැන කතා කරන්න තුන මෙතනදී මට බොහෝ like page කරන කට්ටිය එහෙමත් නැත්නම් social media campaign කරන කට්ටිය දවසකට messages 4-5 එවනවා. මට personally එවනවා. personally එවලා අහනවා sir ඔයා ටියුෂන් ගුරුවරයෙක්. ඔයාගේ ප්‍රොමෝෂන් කැම්පේන් එක අපි කරලා දෙන්න. මම ඊපස්සේ නිකන් අහනවා කොහොමද කරන්නේ ප්‍රොමෝෂන් කැම්පේන් එක. නෑ සර්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් තියනවා නම් දෙන්න. අපි මෙච්චර ගානකට එකක් බූස්ට් කරලා දෙනවා. ඒ බූස්ට් කරන්න අපට රුපියල් 5500ක් ගෙවන්න ඕනේ. ඒ 5500 ගෙවුවාම අපි මේ රේන්ජ් එකට කරනවා. අපේ පේජ් එකක් තියෙනවා. 25k ඉන්න. ඒ 25k ඉන්න පේජ් එකකින් අපි ඒක ඔක්කොටම ඩිස්ප්ලේ කරනවා. ඒක දවස් 3ක් අපේ ඇඩ් එක තියෙනවා සර්. ඊළඟට ගත්තාම සර් මේ හැමෝටම personal WhatsApp group වලට අපි messages දානවා. අපි ළඟ මෙච්චර WhatsApp group ප්‍රමාණයක් තියෙනවා. දැන් එතකොට දැන් බලන්න මේ කැම්පේන් කියන එක වෙනස් වෙලා තියෙන ආකාරය. කැම්පේන් කියන එක වෙනස් වෙලා තියෙන ආකාරය. එතකොට දැන් ඔබ තේරුම් අරගන්න ඕනේ මේක තව දුරටත් මේ ගෙදරට ලියුමක් දාලා පෝස්ටරයක් ගහලා බැනර් එකක් ගහලා කරන මාකටිං කැම්පේන් එකක් නෙමෙයි. මම කියන්නේ ටියුෂන් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. මම මේ කතා කරන්නේ සමාජයේ විතැන් වෙලා තියෙන ආකාරය පිළිබඳ. සමාජයේ විතැන් වෙලා තියෙන ආකාරය පිළිබඳ. අද දැන් අපි ආයෙත් කල්පනා කරමු බලන්න. දැන් ඔබ ටිකක් දුර බැහැර ප්‍රදේශයක ඉන්න කෙනෙක්. ඔබ මම නිකන් මේ කියන කාර්යය තේරුම් ගන්න. ඔබ දුර බැහැර ප්‍රදේශයක ඉන්න කෙනෙක්. අපි සෙන්ටර් එකක් ගමු බලන්න. හරි. ඔබට දැන් සිද්ධ වෙනවා ඔබේ වාහනේ ස්පෙයා පාර්ට් එකක් පංචිකාවත්තෙන් හොයන්න. ඔබේ වාහනේ ස්පෙයා පාර්ට් එකක් පංචිකාවත්තෙන් හොයන්න සිද්ධ වෙනවා. දැන් ඔබ දුර බැහැර සිට මාතර සිට ගම්පහ සිට එහෙමත් නැත්නම් පුත්තලමේ සිට පංචිකාවත්තට යනවද කෑල්ල හොයන්න. දැන් කල්පනා කරලා බලමු. දැනුම තියෙන කෙනෙක් නෑ සර් නෑ. දැන් ඔබ ස්පෙයා පාර්ට් එක හොයන්නේ කොහොමද? ඔන්ලයින් හොයනවා. ඔන්ලයින් හොයනවා. එතකොට කෙලින්ම පංචිකාවත්තේ තියෙන මෝටර් කම්පැනි එකකට කතා බලනවා. වෙබ් එකට ගිහිල්ලා බලනවා. බලලා මොකද කරන්නේ? හොඳට තේරුම් අරගන්න. බලලා එතකොට ඒකෙදි අපිට ස්පෙයා පාර්ට්ස් කාඩ් 2-3 අංක හම්බ වෙන ඒවා ලියා ගන්න. ඒ හැම එකකම දැන් තියෙන දුරකථන අංකය සමග WhatsApp අංකය දාලා තියෙනවා. ඒතකොට WhatsApp අංකයට අපි කතා කරනවා. කතා කරා මෙහින් කවුරු හරි කතා කරනවා. ඔබේ වයසේ තාක්ෂණික දැනුම තියෙන පුද්ගලයෙක් ළඟ තමයි දුරකථනය තියෙන්නේ. එයා කතා කරනකොට අපි කියනවා මගේ මෙහෙම අහවල් වාහනේ කෑල්ල හොයා ගන්න ඕන. හරි. ඔයාස ඕකේ මට ෆොටෝ එකක් ගහලා දාන්න, වාහන නම්බර් එක දාන්න, මොඩල් එක දාන්න. ඊට පස්සේ පුළුවන් නම් මේ සාමාන්‍ය කියන මේ ඩයිමෙන්ෂන් එක අඩි රූලක් එක්ක තියලා ෆොටෝ එකක් ගහලා දාන්න. එතකොට මම ඒක බලලා සර් තියෙනවා නම් සර්ට විනාඩි 10ක් ඇතුළත කෝල් කරන්න. එතකොට පංචිකාවතෙන් ටක් ගාලා එයා ඒක බලනවා. අපි දැම්මට පස්සේ බලලා එයා මොකද කරන්නේ? හරි සර් ස්පෙයා පාර්ට් එක තියෙනවා. සර් මේකේ ගාන මෙච්චරයි. සර්ට දවස්
එක දවසකින් ලැබෙනවා ට්‍රාන්ස්පෝර්ට් එකේ. එහෙම නැත්නම් සර් කුරියර් කරොත් දවස් දෙකකින් ලැබෙනවා. සර් කුරියර් charges ඊළඟට නැත්නම් ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එකත් එක්ක මෙන්න මේ account එක මේවා කරන් ඩිපොසිට් කරන්න කිසියම් ආකාරයක මේක ගැලපුණේ නැත්නම් අපි ආපහු ස්පෙයා පාර්ට් එක බාර ගන්නවා කියලා කියනකොට අපි ටක් ගාලා බැංකුවට ගිහිල්ලා හරි ඔන්ලයින් ට්‍රාන්ස් එකක් කරාම ඒක ඩොකියුමන්ට් හරියාම එයා ටක් ගාලා ඒක ඩිලිවරි එකට දානවා. සමහරට පංචිකාවත් වේදන් පුත්තලමට යන බස් එකට ඒක දාලා ඒ බස් එකේ ඩීටේල්ස් ටික දෙනවා. බස් එකේ කෙනාටත් රුපියල් 100ක් හරි යදීලා. ඊට පස්සේ අරයව කන්ටැක්ට් කරගන්නවා ස්පෙයා පාර්ට් එක ට්‍රාන්ස්ෆර් කරනවා. දැන් එතකොට ඔය තමයි දැන් අර ව්‍යාපාරේ ඔය ඔන්ලයින් බිස්නස් එක කරන කෙනා නැති වුණොත් දැන් ආයෙ කල්පනා කරන්න මොකද ව්‍යාපාරේට ලාභද අඩුයි. පාඩුයි. ඒතර දැන් මෙන්න මේ භූමිකාව තමයි පුතා මේ අලුත් ප්‍රවණතාවය. ඒක වළක්වන්න බෑ. එතකොට ඒකෙද්දී අපි ආපස්සට යන්නේ නැහැ මේ සොසයිටි එක. මේ සොසයිටි එක ඉස්සරහට යන්නේ. ඒතකොට අපි හැම වෙලාවෙම දැන් ඉස්සර දැන් අම්මලා තාත්තලා බණී ඔබට ෆෝන් එක ඔබ ඉන්නවා ෆෝන් එක නෑ දැන් ෆෝන් එක මම කියන්නේ ෆෝන් එක ඔබලා විනාශ වෙන ඕන තරම් ඉන්නවා ෆෝන් එක ඔබලා විනාශ වෙන 90 10යි 5යි 10යි හරි එතකොට ඒකෙදි තියෙන්නේ ඔබ ඒ ලබා ගන්න ස්කිල් එකක් මත ඔබ ජොබ් හදාගන්න හැබැයි ජොබ් එක දීර්ඝ කාලින් නෑ ඔබ ඒක අප්ඩේට් වෙලා ඉස්සරහට ගියොත් නැත්තම් ඔබ මේ වෙලාවේ ඔය හදාගන්න ජොබ් එක ඔබට අවුරුදු 2යි නැත්තම් 3යි මොකද ඊළඟ ජෙනරේෂන් එක ටක් ගාලා මේන ටෙක්නොලොජි කරලා ගත්තා මුන්ට තමයි ඊළඟ ජොබ් එක තියෙන්නේ හරි අය කතා කරන්න දෙයක් නෑනේ පැහැදිලි ඊළඟ ජොබ් එක තියෙන්නේ උන්ට. ඒ කියන්නේ දැන් ඇත්තම කාර්යය ගත්තාම ෆොටෝග්‍රැෆර් කියන භූමිකාව තුළ දැන් අද ජොබ් එක හිමීට නිෂේධනය වෙලා ගිහිල්ලා ඒක විනාශ වෙලා යනවනේ. ඒක පැහැදිලිද ඔබට? ඔව් සර්. ඒක දැන් ෆොටෝග්‍රැෆි කියන එකේ ජොබ් එකක් නැති ගානයි. වීඩියෝ කියන එකේ ජොබ් එකක් නැති ගානයි. එතකොට ඒවා ටික ටික නිෂේධනය වෙනවා. එතකොට ඒකට අදාළව මෙන්න මේ ටෙක්නොලොජි එකත් එක්ක තමයි යන්නේ. මේක ඉක්මනින්ම ඒ ජෙනරේෂන් එකට ඊළඟ ජෙනරේෂන් එකට ජොබ් එක දෙන්න වෙනවා. එතකොට අප්ඩේට් එකේ තමයි අපි මේ ඉන්නෝනේ. ඒකට කමියුනිකේෂන් අල්ලන් හිටියේ නැත්නම් කාටවත් මේක කරන්න බෑ. ඇත්ත කාරණේ ගත්තොත් මම කොච්චර හොඳින් වන්නන ගුරුවරයෙක් වුණත් මගේ භූමිකාව ෆිසිකල් පන්ති කාමරයට විතරක් සීමා වෙලා තිබුණා නම් මට ගෙදර ඉන්න වෙනවා. අනාගත භූමිකාව තුළ. එතකොට මට සිද්ධ වෙනවා යාවත් කාලීන වෙමින් ඉදිරියට යන්න. දැන් මම මේ කියන්නේ sannivedana ඉගෙන ගන්න එකේ අරමුණු ගැන කියන්නේ. ඔබට පැහැදිලිවි. පැහැදිලිද කියන්නේ? දැන් කවුරු හරි ඔබේ වයසේ කෙනෙක් අපි ඔන්ලයින් එකෙන් ඉගෙන ගන්න නම් කැමති නෑ කියලා කියනවා නම් ඔන්ලයින් එකෙන් ඉගෙන ගන්න නැතුව අනාගතේ ඔබට ඉන්න බෑ. ඉගෙන ගන්න දෙයක් නැති වෙනවා. මොකද විශ්වවිද්‍යාලවලට ගියාම ඊළඟට ගත්තාම වෙනත් උසස් අධ්‍යාපනයට ගියාම ෆිසිකල් 50යි ඔන්ලයින් 50යි අනාගතය වෙන්නේ. ඒක එහෙම වෙනවා. තව ටික කාලයක් ගියාම ඒක 60 70 වගේ වෙනවා. ප්‍රායෝගිකව කරන්න තියෙන මේ ප්‍රශ්න නැත්නම් පරීක්ෂණයකට විතරයි ඔබව ගෙන්න ගන්න තත්යකටපත් වෙන අනාගත භූමිකාව තුළ. ඔය තමයි කතාන්දරේ. දැන් කවුරු හරි කල්පනා කරොත් එහෙම ෆිසිකල් මීටින් එකක් ගන්න තැනට ඔන්ලයින් මීටින් ගන්න ඩිසිෂන් ගන්න තැනටපත් වෙලා තියෙනවා. කවුරුත් ෆිසිකල් මීටින් වලට යන්නේ නැහැ. තාම එහෙම වෙලා නැහැ මරණාධාර සමිතියට එහෙම. ඒකත් ඒ වගේ තත්යකටපත් වෙනවා. දායක සභාව වුණත් ඒ වගේ තත්යකටපත් වෙලා තියෙනවා ලොකු පන්සල් වල. දැන් ඔබට මම මේ කියන භූමිකාව පැහැදිලි නේද? පැහැදිලි සර්. එතකොට හොඳ අවබෝධයකින් ජීවත් වෙන්න. දැන් ඔය ඔක්කොම වෙනස් වෙන්න ගියේ මාස කීයද කියලා කල්පනා කරලා බලන්න. ඔය ඔක්කොම වෙනස් වෙන්න ගියේ මාස කීයද? ඒතකොට මේක තමයි අපි මේ සෝෂල් බිහේවියර් එක සමාජ චර්යාව හඳුනා ගන්නවා කියලා කියන්නේ. හරි. මෙහිදී මම මේ වෙන කතාවකට ආයෙ ගියේ. මෙහිදී මානව අත්දැකීම් යන්නට සංදේශ නිර්මාණය හුවමාරු කර ගැනීම ඒවා අර්ථකථනය කිරීමේදී ජනතාව හැසිරෙන ක්‍රියා කරන ආකාරය කෙසේද යන්නත් අවබෝධ කර ගැනීම. එතකොට මේ මානව අත්දැකීම් බෙදා හදා ගන්නකොට දැන් අපි මේ නව මාධ්‍ය එහෙමත් නැත්නම් නිව් ටෙක්නොලොජි වලින් ඒවා දෙනකොට ඒවා හුවමාරු කරගන්න ආකාරය ඒවා අර්ථකථනය කරගන්නකොට ඒගොල්ලෝගේ චර්යාව වෙනස් වෙන ආකාරය ඒගොල්ලෝ ඒවත් එක්ක බද්ධ වෙන ආකාරය පිළිබඳ අපි අවබෝධ කරගන්න එක කරන්න ඕනේ. ඊළඟට බලමු sannivedana යන්නේ මිනිසාගේ ආරම්භයේ තෙක් දිවෙන ක්‍රියාවලියක් වුණාට එය ශාස්ත්‍රීය විෂය ශ්‍රේෂ්ඨයක් ලෙස අධ්‍යයනය කිරීම කෙරෙහි ලෝකේ අවධානය යොමු වෙන්නේ 20 වන සියවසේ කියලා අපි ඉගෙන ගත්තා. ඒක මේ වෙනකොට අපි ඉගෙනගෙන ඉවරයි. එතකොට මේකේ ශාස්ත්‍රීය වශයෙන් ආරම්භ කරලා තියෙන 20 වන සියවසේ මුල් භාගය. ඊළඟට අපි කතා කරනවා කාර්මික විප්ලවයේ පළවන හා දෙවන ලෝක යුද්ධ හේතුවෙන් sannivedana තාක්ෂණයේ සිදු ශීඝ්‍ර දියුණුව ජනමාධ්‍ය බිහිවීම වර්ධනය ව්‍යාප්තිය කෙරෙහි බලපාලා තියෙනවා. මේ தත්ත්වය sannivedana විෂය අධ්‍යයනය කිරීමේ උනන්දු හා අවශ්‍යතාවය ඉහළ නංවලා තියෙනවා. අපි ඒකත් ඉගෙනගෙන ඉවරයි මේ වෙනකොට. ලෝක යුද්ධ අවසන් වීමෙන් පසු යුද්ධ තොරතුරු වාර්තා කිරීම හා හුවමාරු කිරීම සඳහා භාවිත කළ ජනමාධ්‍ය ජනතාව වෙනුවෙන් විනෝදාස්වාද සම්පාදනයට ලබා දීලා තියෙනවා. අපි ඒකත් දන්නවා. අපි ඒකත් කතා කරා පළවෙනි නිබන්ධයේ. යුද්ධයෙන් පීඩාවට පත්ව සිටි ජනතාවගේ බිඳවැටු මානසිකත්ව ඉලක්ක කරගනිමින් ඔවුන්
ගනිමින් මාධ්‍ය ඔස්සේ සරල විනෝදය ගෙන දෙන ත්‍රාසය, භීතිය, වීරත්වය හා ලිංගිකත්වය මතු කරන ආකාරයට ටෙලිනාට්‍ය, චිත්‍රපට, පුවත්පත්, ගීත ආදිය බහුල විකාශය කළ ඒ කාලේ. මෙකල වාණිජ්‍ය පරමාර්ථයෙන් මෙන්ම බලය ලබා ගැනීම හා තහවුරු කර ගැනීම අපේක්ෂාවෙන්ද මාධ්‍ය හිමිකරුවන් විසින් හා දේශපාලන නායකයන් විසින් අත්නෝමතික ලෙස ජනමාධ්‍ය පාවිච්චි කළා. අපි ඒකක් දන්නවා. එතකොට මේ ජනමාධ්‍ය හිට්ලර් වගේ යොදාගත් ආකාරය ගැන අපි ඉතිහාස අධ්‍යයනය කරනවා. ඒත් එක්කම ගත්තාම මේ ඔය කියන පොයින්ට් එක ශ්‍රී ලංකාවේ දේශපාලඥයන් කොහොමද තමන්ගේ කැම්පේන් එක බිල්ඩ් අප් කරගන්න හදාගන්නේ? ලෝකයේ අනෙක් දේශපාලකයන් කොහොමද ජනමාධ්‍ය යොදන්නේ? අපි මේ ඔක්කොම ඉගෙන ගන්න ඕනේ. මේ ආකාරයෙන් සෑම ශාස්ත්‍රය පිළිබඳ ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යයනය කිරීමට විද්වත් උපෙළම මේ භූමිකාව නිසා sannivedana ශාස්ත්‍රයට ලොකු තැනක් ලැබෙනවා, වපසරියක් ලැබෙනවා. ඒ වපසරිය නිසා sannivedanaya කියන එක ලෝකයේ සිව්වෙනි ආණ්ඩුව බවට, ඒ කියන්නේ අපි කියනවා දැන් ව්‍යස්ථාදායකය, විදායකය සහ අධිකරණය කියන ආයතන අතර ඊට පස්සේ තියෙන බලාත්මක ආයතනයේ බවට ජනමාධ්‍යපත් වෙනවා. ව්‍යස්ථාදායකය කියලා කියන්නේ නීති සම්පාදනය කරන ආකාරය. හරි, ඊළඟට ගත්තාම විදායකය ඒක මෙහෙයවන ආයතන, ඊළඟට ගත්තාම අධිකරණයේ නීති ක්‍රියාත්මක කරන දඬුවම් දෙන ආයතන වලට පස්සේ ඒ සියල්ල පාලනය කරන, මෙහෙයවන, ඒවට බලපෑම් කරන ආයතනයේ බවට ලෝකේ ජනමාධ්‍යපත් වෙලා තියෙනවා. ජනමාධ්‍ය ඔය කියන සියලු දේවල් වලට අභියෝග කරන තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ අභියෝගය ටිකක් බරපතලයි. ඒ අභියෝගය මෙහෙයවන්න ඔබ ඉගෙන ගන්න ඕනේ. ඒ අනුව 1920 ගණන් වලදී විවිධ විශේෂ ශාස්ත්‍රයන්හි ශික්ෂණය ලබා තිබූ විශේෂඥ දැනුමෙන් යුතු විද්වත් වූ ඔවුන්ගේ පර්යේෂණවල අනාවරණය මගින් එවක ක්‍රියාත්මක වූ ජනමාධ්‍ය පුද්ගලයා කෙරෙහි හා පුද්ගල සමාජ සම්බන්ධතාවක් කෙරෙහි බලපෑමක් ඇති කරන බව තහවුරු කළා. 1920 ගණන් වලින් පස්සේ මේ ජනමාධ්‍ය පිළිබඳ පර්යේෂණ කරනවා. ඒ පර්යේෂණ 1940 ගණන් වල තමයි හොඳටම කරන්නේ. ඒ කරපු පර්යේෂණ වලින් ඊපස්සේ තීරණය කරනවා මේ ජනමාධ්‍ය වල ක්‍රියාකාරීත්වය පුද්ගලයාට හා සමාජයට ලොකු බලපෑමක් ඇති කරනවායි කියන කාරණය. හරි, අවසාන වශයෙන් එකේ තියෙන sannivedana විෂය. sannivedana අධ්‍යයනය නැත්නම් communication studies නමින් ස්වාධීන විශේෂ ශාස්ත්‍රයක් ලෙස හැඳින්වීමට පෙර එය ප්‍රධාන විෂයන් තුනක් වන මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව සහ ශික්ෂණ වේදයන්හි අන්තර්ගත වුණා. ශික්ෂණ වේදය කියලා කියන්නේ මෙතන ඇත්තටම දැන් මේ ශික්ෂණ වේදය කියලා විෂයක් ගැන නෙමෙයි කතා කරන්නේ. මේ කියන විෂයන් තුන තුල ඒක ඇතුළත් වුණා කියලා තමයි කියන්නේ. ඊළඟට සමාජ විද්‍යා විශේෂ ශාස්ත්‍රය චාල්ස් හෝටන් කූලි, දේශපාලන විද්‍යා ශාස්ත්‍රය වෝල්ටර් ලිප්මාන්, අධ්‍යාපන විද්‍යා ශාස්ත්‍රය ජෝන් ඩූවි යන විද්වතුන්ගේ අදහස් සහ පර්යේෂණ විසින් sannivedana අධ්‍යයනය ශාස්ත්‍රීය විෂයක් ලෙස වර්තමාන තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පදනම හැදිලා තියෙනවා. අපි ඔන්න ඔය කියන කාරණේ කතා කරලා තියෙනවා. රයිට්. අපි දැන් චෝට්ටක් නිදහසේ ඉන්න බලන්න. බලාගන්න මම ඔබට පෙන්නලා තියෙනවා. රයිට්. පේනවා ස්ක්‍රීන් එක. මේ පළවෙනි පිටුව බලන්න sannivedana මූලිකාංග, sannivedana හඳුනා ගැනීම, අධ්‍යයන සාරාංශය ගැන අපි මේකේ කතා කරමින් යනවා. අපි මේවා කතා කරා, මූලිකාංග ගැන කතා කරා. ඒ පාඩම ඉවර කරා. sannivedana හඳුනා ගැනීම කියන පාඩම කරා කියලා මම විශ්වාස කරා. මොකක් හරි ගැටලුවක් තිබුණොත් කතා කරන්න. අධ්‍යයන සාරාංශය ගැන කියලා කියන්නේ මේ පළවෙනි නිබන්ධයේ අධ්‍යයනය කරන්න ඕන සාරාංශය මොකක්ද කියන එක පිළිබඳ තමයි ලොකු ප්‍රවණතාවයකට ගත්තේ. ඒක කියව ගත්තාම ඔබට තේරෙනවා අපි මේකේ කොතනද රැඳෙන්න ඕනේ කියන කාරණේ. sannivedana ඓතිහාසික ආරම්භය හා විකාශය වෙන කිසිදු තැනක නැති වුණාට මම ගුරුවරයෙක් හැටියට ඒක දෙකට කඩනවා. දෙකට කඩලා උගන්වනවා. sannivedana ඓතිහාසික වර්ධනය කියලා එකක් උගන්වනවා. දෙවෙනි එක sannivedana විෂයක් ලෙස ආරම්භ වෙච්ච හැටි උගන්වනවා. මේක වෙන් කරගන්න ඔබට පුළුවන් බුද්ධිය තියෙනවා. sannivedana ඓතිහාසික වර්ධනය ගුරුවරයෙක් හැටියට මම උගන්වන්නේ ඉතිහාසයේ සිට sannivedana කොහොමද ආවේ ව්‍යාප්ත වෙලා කියන කාරණේ. ඒකේ ක්‍රමානුකූල වර්ධනය තාක්ෂණික නව මාධ්‍ය ඔස්සේ ආව තැන දක්වා මෙන්න මෙතෙන්ද දක්වා උගන්වලා නවත්තනවා. ඊළඟට sannivedana ශාස්ත්‍රීය විෂයක් ලෙස ආරම්භයට පදනම සකස් වෙච්ච ආකාරය පුනරුදයෙන්, කාර්මික විප්ලවයෙන්, ඊට පස්සේ ලෝක මහා සංග්‍රාම, පළවෙනි ලෝක යුද්ධය, දෙවන ලෝක යුද්ධය, හිට්ලර්ගේ ක්‍රියාකාරීත්වය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බිහිවීම කියන තැනට එතන පදනම උගන්වනවා. sannivedana විෂයක් ලෙස සංවර්ධනය කරපු පුරෝගාමීන් ටික උගන්වනවා. මේ තමයි අර චාල්ස් හෝටන් කෝලි සමාජ විද්‍යා ශාස්ත්‍රය, ඊළඟට වෝල්ටර් ලිප්මාන් දේශපාලන විද්‍යා ශාස්ත්‍රය,
ජොන් ඩූවි මනෝවිද්‍යා ශාස්ත්‍රයේ විද්වතුන් මේකට දක්වපු දායකත්වය. ඊළඟට sannivedana විෂය සංවර්ධනය කරන්න ලෝකේ දායක වෙච්ච විද්වතුන් 8 දෙනෙක් ගැන මම කතා කරනවා. හැරල්ඩ් ග්ලාස්වෙල්, කර්ට් ලෙවින්, පෝල් ලැසාස්ෆෙල්, කාර්ලයි හවුලන්, විල්බර් ස්ට්‍රාම්, ක්ලොඩ් ෂැනන්, වොරන් වීවර්, ජෝර්ජ් ගර්බ්නර් ගැන කතා කරනවා. 40 දශකයෙන් පස්සේ විෂය සංවර්ධනය වෙච්ච ආකාරය ගැන මම කතා කරනවා. එතකොට එතනදී මෙන්න මේ අද උදේ දරුවෙක් මගෙන් ප්‍රශ්නයක් අහලා තිබුණා මේ රූපවාහිනී මාධ්‍යය පිළිබඳ පරිශන කරපු ආකාරය ගැන. එතකොට දුවලා පුතාලා එතන දැනගන්න ඕනේ රූපවාහිනී මාධ්‍ය පිළිබඳව පරිශන කරපු කට්ටිය වේදනාත්මක දේ පිළිබඳ දරුවන්ගේ සංවේදීතාවය ගැන කතා කරා. දරුවන් ඔවුන් ජීවත් වන පරිසරය හා වට ලෝකයේ පිළිබඳව භීතියකින් ජීවත් වෙනවා කියලා තේරුම් ගත්තා. අන් අය සමග කටයුතු කිරීමේදී ඉක්මනින් ඔවුන් ආරවුල් ඇති කර ගන්න පිරිසක් බව මේ පරිශන කණ්ඩායම තේරුම් ගන්න. පෙන්සිල්වේනියානු විශ්වවිද්‍යාල පරිශන කණ්ඩායම ඒ පරිශනය ගැන අපි මෙතන කතා කරනවා. මේක මහාචාර්ය විල්බර් ස්ට්‍රාම්ගේ ප්‍රමුඛත්වයෙන් කෙරෙන්නේ. ඊට පස්සේ sannivedana විෂය හඳුන්වා දීම හා පදනම් වූ සාධක ගැන කතා කරනවා. ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සම්බන්ධයෙන් එතන තියෙනවා. ඊළඟට ඒකට අදාළව විශ්වවිද්‍යාල කමිටුවක් හිටියයි කියලා කතා කරනවා. මේ කමිටුවේ පුතේ 36 වෙනි පිටුව පෙරලා ගත්තොත් කමක් නැහැ. ඒකේ කමිටුව තුල එක ආචාර්යවරයෙක්ගේ නමක් මම අතින් හැලුණා. මම ඒක ලියා ගන්නකෝ ලියාගෙන තියෙනවද කියලා බලන්න. ලියාගෙන තියෙනවද පෑනකින්? මහාචාර්ය කෛලාසපතිද? ඔව්. මහාචාර්ය කෛලාසපති. මෙන්න මෙතන තමයි ඒක ලියවෙන්නේ. මේක මම අතින් මුද්‍රණ ద్వාරයෙන් හැලිච්ච අඩුපාඩුවක් මගේ අතින්. මම මෙතන ලියා ගන්න කියලා මම එදා කිව්වා මට මතකයි. ඔතන නේද ලියාගත්තේ? ඔව් සර්. එහෙනම් ගැටලුවක් නැහැ. හරි. ඊළඟට විෂය ආචාර්යවරු ගැන අපි කතා කළා. එතකොට ඒවකට හිටපු විෂය ආචාර්යවරුන් ගැන. ඊළඟට sannivedana විෂය තියෙන උපාධි පාඨමාලා ගැන 36 වෙනි පිටුවේ කතා කරලා තියෙනවා. ඔබ දන්නවා මේක. ඊළඟට ගත්තාම ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියට ආපු හැටි කතා කළා 37 වෙනි පිටුවේ. ඊළඟට අපි ගිය සතියේ වගේ මේකට ග්‍රෝන්වර්ල් ප්‍රකාශය මාධ්‍ය අධ්‍යාපනය ගැන කතා කරා මගේ මතකයේ හැටියට. sannivedana හා මාධ්‍ය අධ්‍යයනය කියන ශේෂ්ත්‍ර දෙක කතා කරා සිකුරාදා. මාධ්‍ය අධ්‍යයනයේ විෂය හැදෑරීමේ අවශ්‍යතාවය 40 වෙනි පිටුවේ ගිය සතියේ පැය දෙක පුරාවටම කතා කරලා ව්‍යුහගත රචනා ලකුණු 16ක ප්‍රශ්නයක් ලියා ගන්න අවශ්‍ය දැනුම් සම්භාරය මම ඔබට ලබා දුන්නා. එදා හවස ප්‍රශ්නේ ලියාගත්තද මොන හරි? මම දුන්නා ප්‍රශ්නෙකුත්. ලිව්වේ නැද්ද? අත්අදා බලන්නවත් කවුරුත්. මම එදා කිව්වා ඔයාලට ඔව් ලිව්වද ඒක? ඔව් සර් ලිව්වා. ලියාගන්න පුළුවන් වුණාද? ඔව් සර්. හරි. එදා ඒකනේ එදා මේ අත්ත ගැහුවා නම් ඒ වැඩේ කරන්න පුළුවන්. අපි කියලා දුන්නේ එහෙම. හරි. එහෙනම් දැන් මං හිතනවා අපිට අද තියෙන්නේ මේ 41 වෙනි පිටුව කියලා තමයි මගේ මතකයේ තියෙන්නේ. හරි නේද? හරි සර්. හරි. අපි එහෙනම් එතන චුට්ටක් රැඳිලා යමු. එතකොට තාමත් මේ නිබන්ධය ගෙන්න ගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් දෙවෙනි නිබන්ධය තමයි දැන් ඇත්තටම ඔබට නිකුත් කරගෙන යන්නේ. දෙවෙනි නිබන්ධය තාම කුරියර් සේවාවේ ලැබිලා නැත්නම් කිසි දෙයකට බය වෙන්න එපා. ලබන සිකුරාදානේ ආයෝන වෙන්නේ. ලබන සිකුරාදා උදේ වෙනකොට ලැබෙයි. හැබැයි බදාදා හරි බ්‍රහස්පතින්දා හරි සල්ලි දාලා සිකුරාදා හම්බ වෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. ප්‍රමාද නොවි ඔබ ඉල්ල ගන්න දෙවෙනි නිබන්ධය. පළවෙනි නිබන්ධය නැත්නම් මේ පළවෙනි නිබන්ධයත් ඉල්ලන්න පුළුවන්. ඒකට අවශ්‍ය අතිරේක ගාස්තුව තැන්පත් කරලා. එතකොට පළවෙනි නිබන්ධයයි දෙවෙනි නිබන්ධයයි ඔබට දෙකම ලැබෙනවා. ඒ දෙකම ඒකාබද්ධව ක්‍රියාත්මක කරගන්න. හරි ඒකාබද්ධව ක්‍රියාත්මක කරගන්න. මම ඔබෙන් ආරාධනා කරන්නේ ලංකාවේ කොහේ හිටියත් මේ නිබන්ධ 12 එකතු කරගෙන වැඩපොත් 12 එකතු කරගෙන මේ විෂය පිළිබඳව තියෙන බීති අත්හැරගෙන මේ දතකට කූට්ටු වෙන්න දෙයක් නැහැ. වගකීමෙන් ඉගෙන ගන්න කියන කාරණේ. ගුරුවරයෙක් හැටියට මට දෙන්න පුළුවන් උපරිම දායකත්වය තමයි මම දෙන්නේ ඔබට. එතකොට කිසි දෙයකට ඔබට බය වෙන්නේ නැතුව විභාගෙට ලියා ගන්න පුළුවන්. හරි. පුතේ ඉස්සරලාම 41 වෙනි පිටුවේ උඩ ලියා ගන්න සතු පෑනක් අරගෙන 41 වෙනි පිටුවේ උඩ කොහේ හරි මුල්ලක ලියා ගන්න මම ඒක කියලා දෙන්න ඕනේ. මේ මෙතන හරි ඔය මුල්ලේ හරි මේ මුල්ලේ හරි ලියා ගන්න. හරි ඔය මුල්ලේ හරි ලියා ගන්න. අතිරේක දැනුමට කියලා. අතිරේක දැනුමට. අතිරේක දැනුමට. right.
එතකොට ඉස්සලාම තේරුම් ගන්න ඕනේ පළවෙනි පාඩම් මේකකය තුල නැති නමුත් ඔබ ඉගෙනගත යුතු දැනුවත් වෙලා ඉන්න ඕනේ sannivedanයේ තියෙන මූලික තොරතුරක් තමයි මම මේක දෙන්නේ. මම මේක දෙන්නේ ඇයි මේක අතිරේක දැනුමට දෙන්නේ? වසර 14ක් උගන්නලා ඒ තියෙන පළපුරුද්ද සහ පසුගිය ප්‍රශ්න පත්‍රවල මේ කියන පාඩම් මේකකවල තොරතුරු මේ කියන පාඩම් මේකකවල තොරතුරු මගින් ප්‍රශ්න අහලා තිබිච්ච එක මම දැකලා තියෙනවා. එතකොට ඒ අසීමාන්තික ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට කාට හරි ප්‍රශ්නයක් අහන්න පුළුවන් සර් ඕක අතිරේක දැනුමට උගන්වන්නේ අහවල් එකකට ගුරුවත් පොතේ නැත්තම් නෑ ගුරුවත් පොතේ නැත්තේ නෑ ගුරුවත් පොතේ තියෙනවා දොරටු පාලනය වාරණය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ දරුවන් දැනුවත් විය යුතුයි. ඉතින් ඒක ගුරුවරයාට ඉඟියක් දෙනවා. මේ ටික දරුවෝ දැනගන්න ඕනේ. ඉතින් ඒකවා කියලා දෙන්න. ඒක ගුරුවරයාට දීලා දෙන එකක් ඔය පළවෙනි පාඩමෙත් තියෙන දොරටු පාලනය වාරණය යන සංකල්ප ක්‍රියාත්මක වෙනවා. එච්චරයි කියලා තියෙන්නේ. එතනින් එහාට ඇඟිල්ලෙන් ඇනලා කියලා නෑ ඔක උගන්නපන් කියලා. දැන් ගුරුවත් පොත පෙරලා බැලුවාම ගුරුවත් පොතේ කොතනකවත් කියලා නෑ දෙවෙනි ලෝක යුද්ධය ගැන පළවෙනි ලෝක යුද්ධය ගැන කාර්මික විප්ලවය ගැන පුනරුදය ගැන උගන්වන්න කියලා නෑ. හැබැයි ඒ ටික ඉගෙනුවේ නැත්තම් අර එතන ඇතිවෙච්ච සමාජ පෙරලිය ඔබට අවබෝධ කරගන්න පුළුවන්ද? බෑසර්. බැහැනේ කොහෙත්ම බැහැනේ. ඒ සමාජ පෙරලිය අවබෝධ කරගන්න තමයි අපි ඒක බරපතල ඉගෙනුවේ. ඒතකොට එතන විභාගෙට ලොකු දෙයක් එන්නේ නැහැ. නමුත් ඒ ගලාගෙන කතිකාව පෙන්නලා දෙන්න තමයි ඒක ඉගෙනුවේ. ඒ වගේ තමයි මේ දොරටු පාලනය සහ වාරණය. හරි. එහෙනම් දැන් අද හොඳින් ස්ටඩි කරන්න බලන්න මම මේක කලින් කියලා තියෙනවා. කමක් නැහැ. මගේ අද පාඩමට අදාළ එකක් මට මග හරින්න බෑ. හරි. පුතේ දොරටු පාලනය කියන කාරණේ හොඳ සිහියෙන් අහගන්න. අහලා තියෙනවා නම් දෙපාරෙම තුන්වෙනි පාටත් අහගන්න. මම මේ ડોකියුමන්ට් වලින් අයින් වෙලා මම නිකන් කතා කරන්නම්. ඒක මට ලේසි. ડોකියුමන්ට් එක බද්ධ වුණාම සීමා වෙනවනේ මාව. සීමා මෙතන මම අන්ලිමිටඩ් කතා කරන්න. පුතේ දොරටු පාල කතන්දරයක් කියන්නේ දොරටු පාල කියලා කියන්නේ පුතේ අපේ රාජ්‍ය වංශයක් තිබුණේ. රාජ්‍ය වංශය තුල දොරටුව පාලනය කරපු පුද්ගලයා තමයි දොරටු පාලක. එතකොට මේ දොරටු පාලක කියලා කියන්නේ රජුරුවන්ගේ ආරක්ෂාවට හිටපු කෙනාවක් නෙමෙයි. රජුරුවන්ගේ ආරක්ෂාවට හිටිය චරපුරුෂයෝ සහ ආරක්ෂකයෝ. මේ දොරටු පාලක කියලා කියන්නේ තීරණ ගන්න පුළුවන් මහනුස්සයෙක්. දොරටු පාලකයා කියලා කියන්නේ තීරණ ගන්න පුළුවන් ඩිසිෂන් මේකර් කෙනෙක්. ඔන්න මම දැන් වචනේ යාට දෙනවා බර දෙනවා. ඩිසිෂන් මේකර් කෙනෙක්. එතකොට කවුරු හරි මහජනයෙක් දේවයන් වහන්සේ මුණ ගැහෙන්න එනකොට එයා පළවෙනි ගැටලුව ඉදිරිපත් කරන කෙනා තමයි මේ දොරටු පාලකයා. එයා තමයි කියන්නේ දොරටු පාලකයාට කතා කරලා කියන්නේ ඇයි උඹ යන්නේ? එතකොට කියනවා මගේ හරක් ඊයේ හොරු අරන් ගිහිල්ලා. එයා ගැටලුවක් ඉදිරිපත් කරනවා. එතකොට දොරටු පාලකයා ඩිසිෂන් එකක් ගන්නවා. හරක් හොරු අරන් ගිහිල්ලා නම් ඒ ප්‍රශ්නේ දේවයන් වහන්සේට කියන්න වෙනවා. ඊළඟට ආයි තව එක්කෙනෙක් ගැටලුවක් අරන් එනවා. මොකද උඹ යන්නේ? එතකොට කියනවා මේ චරපුරුෂයෝ හැම තැනම ඉන්නවා නැත්නම් චෞරයෝ හොරු හැම තැනම ඉන්නවා. අපේ ගම්බිම් වනසනවා මංකොල්ල කනවා. ඒක අතිශයින් වැදගත් එකක්. ඒක දේවයන් වහන්සේට සැල කරන්න ඕනේ. දොරටු පාලකයා අවසර දෙනවා. අර හෙල්ලේ අයින් කරලා දොරටු පාලකයා ඵලයන් කියලා අවසර දෙනවා. එයා අතුලට දානවා. එයා දැන් ඩිසිෂන් මේක් කෙනෙක්. ආයි තව කෙනෙක් එනවා. මොකද උඹ යන්නේ? අපේ හාමිනේ වෙන එකෙක් එක පැනලා ගිහිල්ලා ඉතින් ඒක ඉතින් දෙවියන් වහන්සේට විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒතර දොරටු පාලකයා ඩිසිෂන් එකක් අරන් කියනවා ඒකට යන්න දෙන්න බෑ. ඒක උඹ එයාත් එක්ක බේරගන්න. ඒක දෙවියන් වහන්සේට බේරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ඒක උඹේ ගෑණි ගියා නම් ඒක බේරගනින් එයාත් එක්ක. ඒතර මේ ඩිසිෂන් මේක කෙනෙක් තමයි දොරටු පාලකයා කියලා කියන්නේ. මම කියන්නේ රාජාවලිය තුල දොරටු පාලකයා ඩිසිෂන් මේක. ඒ කියන භූමිකාව ඔබට පැහැදිලිද? ඔව් සර් හැදිද. ඔව් පැහැදිලි. ඒක අපි දැන් යමක් ඉගෙන ගන්නකොට ඒක ආදේශ කරගන්න. එතකොට ජනමාධ්‍ය තුල මේ කියන સિદ્ધාන්තයම ගේට් කීපින් ප්‍රොසෙස් කියලා මීඩියා වලට ඇවිල්ලා තියෙනවා. ඒක මාධ්‍ය ඉතිහාසයේ මුල ඉඳන්ම ආව පාඩමක්. ගේට් කීපින් ප්‍රොසෙස්. ඒ ගේට් කීපින් ප්‍රොසෙස් එක ජනමාධ්‍ය ආරම්භ වෙච්ච මුල් යුගයේ
කට්ටිය දන්නේ නැහැ. කියන්නේ 1400 වගේ කාලේ එහෙම ඒගොල්ලන්ට දැනිලා නැහැ. හැබැයි ඒ කාලේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. සමහර තීන්දුව తీරන ගන්න මැදිහත් කරුවෝ තීන්දුව తీරන අරගෙන ඒ අය ප්‍රවෘත්ති පළ කරන්න දෙන්නේ නැහැ. වළක්වනවා. එහෙම දේවල් වෙලා තියෙනවා. නමුත් මේක පිළිබඳව තර්කානුකූලව මේක පිළිබඳව විද්‍යාත්මකව මේක පිළිබඳව ඇනලයිස් කරලා මතවාදයක් ඉදිරිපත් කරනවා 1947 මේක පිළිබඳව ඇනලයිස් කරලා මතවාදයක් ඉදිරිපත් කරන 1947 ඒ ඉදිරිපත් කරන්නේ පුතේ දුවේ කර්ට් ලෙවින් කියන තැනත්තා කර්ට් ලෙවින් ඔයාලට හම්බ වෙලා තියෙනවද කොහෙන් හරි? ඔව් සර්. ඔව් සර්. ගම්පහ බස් ස්ටෑන්ඩ් එකේද? නෑ. එහෙනම් අපි පොට්ටු ඉගෙන දුම්රිය ගත්තා. ස්ථානේ. අපි ඉගෙන ගත්තා. ඉගෙන ගත්තා. ඒක දැන්. එතකොට කර්ට් ලෙවින් හම්බ වෙනවා. කර්ට් ලෙවින් ගැන අන්න අර sannivedana විෂය පුරෝගාමී කරපු චරිත අතර එක චරිතයක් නේ කර්ට් ලෙවින් කියලා කියන්නේ. එතකොට පොට්ටුව බස් නැවතුම්පලෙන්වත් ස්ටේෂන් එකෙන්වත් ගම්පහින්වත් නෙමෙයි යාව හම්බෙලා තියෙන්නේ. යාව හම්බෙනවා විෂය නිර්දේශය තුල අපි යාව ඉගෙන ගන්නවා. මේ කර්ට් ලෙවින් කියනවා ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය තුල දොරටුපාල කියලා සංකල්පයක් ක්‍රියාත්මක වෙනවා කියලා. එතකොට මෙයා මේ ඉදිරිපත් කරපු මතවාදය 1961 කියන අවුරුද්දේදී මැනින් වයිට් එයා නම් ඉතින් කොටුවෙන් වගේ හම්බෙන්න පුළුවන්. මොකද මැනින් වෙළඳපළක් තියෙන කොටුවෙනේ. මැනින් වයිට්. එයා මැනින් වයිට් එයා එක සංවර්ධනය කරනවා. ඒ සංවර්ධනය කරලා ජනමාධ්‍ය ශාස්ත්‍රයේ දොරටු පාලනය කියන න්‍යාය පිළිබඳව අලුත්ම පාඩමක් මහාචාර්ය විල්බර් ස්ට්‍රාම් කියන විද්වතාට එකතු කරලා දෙනවා. ඔය දෙන්න විද්වතුන් දෙදෙනා. ටිකක් දැන් තේරුම් ගන්න මහාචාර්ය විල්බර් ස්ට්‍රාම්ට මේ විෂය සංවර්ධනය කරගන්න සපෝට් කරපු මිනිස්සු හිටියයි කියලා අපි කියනවනේ. ඒ සපෝටර්ලා තමයි මේ කට්ටිය. එතකොට මේ දෙන්න වෙනම විෂය ශාස්ත්‍රයක් අධ්‍යයනය කරලා කියන මේ ජනමාධ්‍ය ශාස්ත්‍රය දොරටු පාලනය කියලා එකක් ක්‍රියාත්මක වෙනවා. අපි ඒක අඳුනගත්තා. ඒක වෙන්නේ මෙහෙමයි කියලා කියලා දෙනවා. පැහැදිලිද? ඔව් සර්. එතකොට ඒක තමයි ඔය උඩ පළවෙනි ඡේදයේ තියෙන්නේ. පළවෙනි ඡේදයේ තියෙන්නේ එහෙමනේ. 1947 දී කාට් ලෙවින් විසින් හඳුන්වා දීමෙන් අනතුරු 61 දී මැනින් වයිට් විසින් මේක ඩෙවලොප් කරා. දොරටුපාල සංකල්පයේ වත්මන් ජන සංනිවේදනය තුළ ක්‍රියාත්මක වෙනවා. සංනිවේදන මාධ්‍ය හරහා දිගහැරෙන ප්‍රවෘත්ති පාලනය කිරීම සඳහා පුවත්පත් කලාව තුලින් එතන මම වැදගත් වචනයක් දෙනවා. මම අහන කෙටි ප්‍රශ්නයක්. ජන සංනිවේදන ජන මාධ්‍ය ශාස්ත්‍රයේදී දොරටුපාල සංකල්පය මුලින්ම හඳුනාගන්නේ 1 සමාජ ජාල මාධ්‍ය තුලිනි. 2 රූපවාහිනී මාධ්‍ය තුලිනි. 3 ගුවන් විදුලි මාධ්‍ය තුලිනි. 4 මුද්‍රිත මාධ්‍යේන පුවත්පත් තුලිනි. 5 අන්තර්ජාල මාධ්‍ය තුලිනි. තව 6 සිනමා මාධ්‍ය තුලිනි. දැන් මොකක්ද උත්තරේ? පුවත්පත් මාධ්‍ය. අන්න එතනදී තේරුම් ගන්න ඕනේ. එතකොට මේකවල මේ කර්ට් ලෙවින් සහ මැනින් වයිට් මේ ඇනලයිස් එක කරන්නේ මේකවල මේක දකින්නේ පත්තරේ. පත්තරේ හරහා තමයි මේක දකින්නේ. එතකොට හැබැයි පත්තරේ හරහා දැක්කට මේක අනෙක් ශේෂ්ඨ වලට මේගොල්ලෝ ව්‍යාප්ත කරනවා ටංකාලා. අනිත් ඒවායිත් සිද්ධ වෙනවා කියන කාර්යය. ඔන්න ඔය ඩයග්‍රෑම් එක ඉස්සලාම බලන්න. දැන් මේ chart එකක් තියෙනවා. අපි ඉවර්සිලෙන් ඉගෙන ගන්න හදිස්සියක් නෑ. ඉවර්සිලෙන් ඉගෙන ගන්න. මේ chart එකක් තියෙනවා. ඒ chart එකේ ලොකුවට ඊතල දාන්නත් බැරිද කොහෙද? ඔන්න ඔය මම නිල් පාටින් ඊතලයක් දාලා තියෙනවා. නිල් පාට පේන්නේ නැත්නම් මට වෙන පාටකින් දාන්නත් පුළුවන්. හරි? හරි. නිල් පාටින් ඉන්නකෝ නිල් පාටින් ඊතලයක් දාලා තියෙනවා. ඒ ඊතලේ නිකන් දාගන්න සමස්ත සමාජය කියලා කොටුව ලොකු කොටුව මම ඒක ඕනනම් පෙන්නන්නම්. අපි ඉගෙන ගන්න ඕනේ දැන් මේ කරන්නේ. ඔන්න ඕක තමයි මේ සමාජය. හරි. එතකොට මේ කොටුවෙන් පෙන්වන්නේ සමාජයක් ඇතුලේ මේ අටමඟලේ සිද්ධ වෙනවයි කියලා. 2. උතේ මෙතන දීලා තියෙනවා මේ ප්‍රවෘත්ති කියලා කොටසක්. හොඳට තේරුම් අරගත්තාම හරිය ඈ. ප්‍රවෘත්ති කියලා කොටසක් දීලා තියෙනවා. මේ ප්‍රවෘත්ති කියලා කියන්නේ අපේ සමාජයේ පැයෙන් පැයට මොහොතෙන් මොහොතට එක එක ඒවා උත්පාදනය වෙනවා, ජෙනරේට් වෙනවා.
එකක් මස්කෙලි ප්‍රවෘත්තියක් ජෙනරේට් කරන අනිත් එක යාපනයේ තව එකක් ජෙනරේට් කරන තව එකක් කොළඹ කොටුවේ ජෙනරේට් කරන තව එකක් පාර්ලිමේන්තුවේ ජෙනරේට් කරන තව එකක් වෙන කොහේ හරි ජෙනරේට් වෙනවා. ඔය ජෙනරේට් වෙනකොට ඉවර්සිලින් අහගෙන ඉන්නවා ඒ උත්පාදනය වෙන ප්‍රවෘත්ති මෙන්න මේ බැරි වෙන තැනක් අහගන්න ටක් ගාලා මගෙන් මට බාධා කරාට කමක් නැහැ. මේ කියන මම මෙතන අඳිනවා මේ N1 N2 N3 N4 කියලා කියන්නේ වාර්තාකරුවෝ මාධ්‍යවේදීන් ඒ ප්‍රවෘත්ති Tamanගේ මාධ්‍ය වෙත ලබා දෙනවා. එතකොට N1 N කියලා කියන්නේ මෙතන මේ ප්‍රවෘත්ති මූලාශ්‍ර කියලා කියන්නේ සමාජයේ ජෙනරේට් වෙච්ච ප්‍රවෘත්ති. අපි ඒක ඇතුලේ තියෙනවා නිකන් ඔය රතු පාට තද කොටු ඇතුලේ තියෙනවා. පෙරහැරේ ගිය අලියෙක් කුලප්පු වෙලා. එකක් තියෙනවා. දෙක മന്ത്രിවරයෙක් නෙමෙයි රාජ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාරයට ගිහිල්ලා සිරකරුවෙක් ඔළුවට පිස්තෝලේ තියලා තියෙනවා. අංක 3 മന്ത്രിවරයෙක් තමන්ගේ බලය පාවිච්චි කරලා අපි ගත්තොත් එහෙම උදාහරණයකට ගත්තොත් එහෙම ෆයිසර් එන්නත් තොගයක් තමන්ගේ කාර්ය මණ්ඩලයට විදගෙන තියෙනවා. හරි හතරවෙනි එක ගත්තාම ගුරුවරුන්ගේ වැටුප් උද්ඝෝෂණ තියෙනවා. මෙන්න මේ ආකාරයේ ප්‍රවෘත්ති මූලාශ්‍ර විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් මේවා N1 කියලා කියන්නේ මේ කවුද අපි කියන්නේ මාධ්‍යවේදී මේ N1 කියන මාධ්‍යවේදියා ඒවා වාර්තා කරනවා. N2 කියන එකේනා ඒවා වාර්තා කරනවා. N3 ඒවා වාර්තා කරනවා. N4 කියන ඒවා වාර්තා කරනවා. එහෙම නැත්නම් ඒ වාර්තා කරුවෝ කියන එකත් එතනින් අයින් කරන්න. ඒ ප්‍රවෘත්ති ජනමාධ්‍ය ආයතනයකට ගලාගෙන එනවා. ගලාගෙන එනකොට මේ දොරටු පාලනය කියන භූමිකාව තුල ඉන්න ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ඩිසිෂන් ගන්න තීරණය කරන අර රජමාලිගාවේ ගේට්ටුවේ හිටපු තීරකයා වගේ මෙතන ඉන්න තීරකයෝ. ඔයතන ඉන්න තීරකයෝ තමයි තීරක ගැන මම කියලා දෙන්න ඕනේ. වාර්තාකරුවා, ඡායාරූප ශිල්පියා, සංස්කරණ ශිල්පියා, ප්‍රවෘත්ති කර්තෘවරයා, නියෝජ්‍ය කර්තෘවරයා, මාධ්‍ය හිමිකරුවා. ඔන්න ඔය කියන තනතුරු මේ N1 N2 N3 N4 කියන ප්‍රවෘත්ති ගලාගෙන ඇවිල්ලා තියෙන ඒවා ගැන එක එක තමන්ගේ හැකියාව අනුව තීරණ ගන්න. ඒ තීරණ අරගෙන සමහර ඒවා ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරනවා. N1 සහ N4 ඒගොල්ලෝ ඒවා අයින් කරලා තියෙනවා. කුණු බක්කේට දාලා තියෙනවා. ඒගොල්ලෝගේ මාධ්‍ය channel එකේ පළ කරන්න යොදාගෙන තියෙනවා N2 සහ N3 ප්‍රවෘත්ති 2යි 3යි ඒගොල්ලෝ යවලා තියෙනවා. මේ මාධ්‍ය තුල ඒක ප්‍රචාරය වෙලා තියෙනවා. හරියට අර රජමාලිගයේ හිටපු දොරටු පාලකයා රජුරෝ ළඟට මෙයා යොමු කරා සමහර කට්ටිය ආපහු හරවල ඇරියා වගේ වැඩක්. හරි දැන් අපි බලමු මේක ක්‍රියාත්මක වෙන ආකාරය. මම උදාහරණයක් අරගන්නවා. මම උතර කොහේ හරි අයිනේ ඉඳ තියෙන තැනකින් ලියා ගන්න දොරටු පාලකයින් හැටියට ක්‍රියාත්මක වෙන්න පුළුවන් පුද්ගලයෝ කොහින් හරි ලියා ගන්න කියලා මම කියන්නේ. දොරටු පාලකයන් ලෙස ක්‍රියාත්මක වෙන තනතුරු. දොරටු පාලකයෝ හැටියට ක්‍රියාත්මක වෙන තනතුරු. හරි. මේක දැන් මේ පහළම තැන ඉඳන් යනවා අපි. වාර්තාකරු. ඡායාරූප ශිල්පී. නැත්නම් කැමරාකරු. ඒක ඇල්ලේරක් කැමරාකරු. ඒක වෙන තැනකත් අපි ලියන කමන්න දැන් මෙතන ලියා ගන්න. සංස්කාරක.
ඊළඟට ගත්තහම නියෝජ්‍ය කර්තෘ ඊළඟට කර්තෘ නියෝජ්‍ය කර්තෘ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මාධ්‍ය හිමිකරු හරි දැන් ඔබට පැහැදිලි දැන් හොඳට තේරුම් අරගෙන ඉන්නවා ඒකට විභාගයට අහනවා ජනමාධ්‍ය තුල දොරටුපාලකයින් ලෙස ක්‍රියාත්මක වෙන්නේ කවුද ඔන්න ජනමාධ්‍යයක් තුල දොරටුපාලකයෙක් හැටියට ක්‍රියාත්මක වෙන්න පුළුවන් අය හරි ඔබට දැන් උතන ඕක පැහැදිලි කරගන්න බැරි කෙනෙක් ඉන්න නම් ප්‍රශ්න අහන්න බලන්න තේරුම් ගන්න බෑ අහන්න බලන්න ප්‍රශ්න මගෙත් තව වැඩි ඉවර නෑ නමුත් අහන්න හරි එහෙම අහන එකක් නැද්ද අහගන්නකෝ හරියට තේරුම් අරගෙන හමු ඈ දැන් ඔබ ප්‍රදේශයේ කිසියම් දේශපාලඥයෙක් ඔය එන් කියන තැන ඉඳලා මොකක් හරි වරදක් කරනවා උදාහරණයක් හැටියට පාරක් අල්ල කඩ ගහනවා පාරක් අල්ල කඩ ටිකක් හදනවා එතකොට කාලා බීලා එකට පාටි දාලා ජෝගිනි අටන කට්ටිය තමයි මාධ්‍ය විදින්න කිසිදු මාධ්‍යවේදියෙක් අර කතාන්දරය පත්තරවලට ලියන්නේ නැහැ. ජනමාධ්‍යට දෙන්නේ නැහැ. ඇයි අපට හොඳට සලකන മന്ത്രിතුමාගේ වැඩක්. ඉතින් අපි മന്ത്രിතුමාට පොඩි සප් එකක් දෙනවා. ඒක හොරෙන් කරගෙන යන්න යට ඉඩ දෙනවා. එහෙම වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන් සර්. එතකොට එහෙමනම් එයා එතනදී දොරටු පාලනයක් කරලා තියෙන වාර්තාකරුවෝ. වාර්තාකරුවෝ එතන දොරටු පාලනයක් කරලා තියෙනවා. මේ තොරතුරක් මාධ්‍ය වෙත යවුවේ නැහැ. එයාට තියෙන බලය මත එයා ඒක රිපෝට් කරේ නැහැ. එයා දැකලත් දැක්කේ නෑ වගේ ඉන්නවා. ඔහෙ කරපු දෙන් අපේ නෙමෙයි අපට පාඩුවක් නෑනේ කියලා එයා දැකලත් දැක්කේ නෑ වගේ ඉන්නවා. ඒකක්. පැහැදිලිද? ඔව් සර්. එතකොට අන්න යුතුයකමක් විය යුතු කෙනා අතින් ඒ යුතුයකම වෙලා නැහැ. ඒක එතකොට පාලනයක්. එයා චෛතසිකව හිතලා තමයි කරේ මේක කරන්නේ නැහැ. හරි. අපි දැන් ආයි ඒකම ඉස්සරහට යනවා. එයා ඒක නෑ වාර්තා කරනවා. වාර්තා කරාට පස්සේ ඊළඟ ඉහළ ඉන්න නිලධාරියා තමයි සංස්කාරකවරයා. සංස්කාරකවරයාට උදව් කරලා තියෙනවා ඒ മന്ത്രിවරයා එයාගේ ළමයා ලොකු ඉස්කෝලේකට දාගන්න. සංස්කාරකවරයා දැන් ප්‍රාදේශීය වාර්තාකරුවගෙන් එන ප්‍රවෘත්ති ආවා. එයා බලනකොට අපුච්චි හරි වැඩින් වෙලා අපේ മന്ത്രിතුමානි මේ වැඩේ කරලා තියන්නේ ලොක්කා ඉතින් මට ගිය සැරේ ළමයා ඉස්කෝලේ දාගන්න මාර සප් එකක් දුන්න කෙනා. හරි. දැන් එතකොට සංස්කාරකවරයා මොකද කරන්නේ වැඩේ? දැන් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් හිතන් ඒ කියන්නේ එයා එව්ව උඩට. එයාට සම්බන්ධයක් නැතුව. දැන් සංස්කාරකවරයා ළඟට මොකද කරන්නේ? කිකිතරෙන් නතර කරනවා. ඒක එක්කෝ නතර කරනවා. එහෙම නැත්නම් අර පුද්ගලයාගේ නංගන් ටික අයින් කරලා ඒක ඉස්සරහට යවනවා. එයා කොටසක් අයින් කරනවා. හරි. දැන් අපි ඒක බලමු. ප්‍රාදේශීය මාධ්‍යවේදියාගෙන් ඒක එනවා සංස්කාරකවරයාට මේ മന്ത്രിවරයාත් එක්ක පුදුම තරහක් තියෙන්නේ. තරහ කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. ඊට ඉස්සරලා කාලයක මේ മന്ത്രിවරයා මේ කාරක පලිගන්න වැඩ කරා. පලිගන්න වැඩ කරලා ඉන්න හිටින්න තැන් එහෙන තර්ජනය කරලා මැරයෝ ගෙනල්ලා බය කරලා ගේම ඉල්ලපු කෙනෙක්. දැන් එනවා අර ප්‍රවෘත්තිය. දැන් සංස්කාරකවරයා අඩුවෙන් පළ කරයිද වැඩියෙන් පළ කරයිද? වැඩියෙන් පළ කරනවා. දැන් අන්න එයාගේ හැකියාව පාවිච්චි කරලා උපරිම මේකට දෙන ජනප්‍රියත්වයක් දාලා පිටු භාගයක් දාන්න තිබ්බ එක පිටුවක් විතර දාලා වැඩේ පත්තු කරලා දෙනවා. අන්න තොර දොරටු පාලනය කියලා කියන්නේ පාලනයක්ම නෙමෙයි. එක්කෝ අතිශයෝක්තියෙන් ඉදිරිපත් කිරීමක්. එහෙමත් නැත්නම් කොටස් සීමා කිරීමක්. ඔය දෙකම වෙන්න පුළුවන්. හරි. දැන් අපි ඉස්සරහට යනවා තව. සංස්කාරකවරයාගෙන් ගියාට පස්සේ ප්‍රධාන නැත්නම් නියෝජ්‍ය කර්තෘවරයා ළඟට යනවා. නියෝජ්‍ය කර්තෘවරයාගේ තියෙන ඔය භූමිකාව තුලම අර ප්‍රවෘත්තියට සම්බන්ධ මූලාශ්‍ර වල තියෙන සම්බන්ධතාවයත් එක්කම
ඔය වැඩේ අඩුවෙන් වෙන්නත් පුළුවන් වැඩියෙන් වෙන්නත් පුළුවන්. ඊළඟට යනවා කර්තෘවරයා ළඟට. නැත්නම් ආයතන ප්‍රධානියා ළඟට. ආයතන ප්‍රධානියා ළඟට ප්‍රවෘත්ති ගිහින් තියෙනකොට ආයතන ප්‍රධානියට කෝල් එකක් ඇවිල්ලා තියෙනවා. අපි නිකන් ගත්තොත් එහෙම සොසේජස් සමාගමකින් කියලා හිතමුකෝ. අපේ අද සොසේජස් ප්‍රමාණයක් නරක් වෙලා විනාශ කරන්න තීන්දුවක් දීලා තියෙනවා. මේ ආයතන ප්‍රධානියට කෝල් එකක් එනවා. මහත්තයෝ ඒක ඔයාගේ පත්තරෙන් ගියොත් අපි ආයෙ ඔයාට ඇඩ්වර්ටයිස්මන්ට් එහෙම නම් දෙන්නේ නෑයි කියලා යාට කෝල් එකක් එනවා. දැන් ඔක්කොම 15 කට්ටිය හරියටම වැඩේ කරලා යනකොට අන්තිම ලොකු සර්ට කෝල් එකක් ඇවිල්ලා දෙනවා. දැන් ලොකු සර් මොකද කරන්නේ? පත්තරේ ආදායම රැක ගන්නවද ප්‍රවෘත්ති කියනවද කියලා දැන් එයා කල්පනා කරනවා. එයා ඔක්කොටම කියනවා උපදෙස් දෙනවා. ඔය ප්‍රවෘත්තිය පත්තරෙන් ගලවලා දාන්න, ඔක අයින් කරලා දාන්න කියලා. එතකොට අන්න දැන් ඔබට පැහැදිලි වෙලා තියෙනවාද මේ දොරටු පාලනය ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව? ඔව් සර්. ඔන්න ඔය තමයි දොරටු පාලනය සම්බන්ධයෙන් මේ සම්බන්ධ වෙන පුද්ගලයෝ. හරි. දැන් එතකොට ඒ වගේ මේ දොරටු පාල කියලා ලොකුවට තියෙන කොටුවේ ඉන්න පුද්ගලයා මේ කොටුවේ ඉන්න පුද්ගලයෝ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් යොදවන බලය ගැන තමයි අපි මෙතන මේ කතා කරන්නේ. යාගේ හැකියාව අනුව ඒක පළ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියන කාරණේ තමයි අපි එතනදී ස්ටඩි කරන්න ඉගෙන ගන්න. right. ඒ කියලා දුන්න එකෙන් කාට හරි ඇති වෙච්ච ගැටලුවක් මට කියන්න බලන්න. ඔබට ඇති වෙච්ච හිතලුවක් ගැටලුවක් හරි. එහෙම නැත්තම් මෙතන ලියා ගන්න ඉස්සරලාම පොඩිවට ලියා ගන්න. මහා පතරංග හැටියට ලොකුවට ලියන්න බෑනි. මෙතන ලියා ගන්න සමාජය තුල සිදුවන සංසිද්ධීන්. සමාජය තුල සිදුවන සංසිද්ධීන්. පොඩිවට ලියා ගන්න. චූටිවට කුරුමිනි විදියට ලියා ගන්න. හරි. ඒක ලිව්වා. මෙතන ලියා ගන්න ඔය කාරණා හතරේ ලියා ගන්න මාධ්‍ය වෙත ඉදිරිපත් වන තොරතුරු. මාධ්‍ය වෙත ඉදිරිපත් වන තොරතුරු. හරි. ඊළඟට ලියා ගන්න මෙතන ලියා ගන්න දොරටු පාලකයා ප්‍රතික්ෂේප කළ තොරතුරු. දොරටු පාලකයා ප්‍රතික්ෂේප කළ තොරතුරු. පොඩිවට ලියා ගන්න. ඊළඟට මෙතන ලියා ගන්න නැත්තම් එතන වඩා මේකේ ලියාගත්තා නම් හරි දොට්ටු පාලනය කියන තැන ඔය විදිහට ලියාගත්තා නම් හරි අර මං කියපු තනතුරු ටික කර්තෘ වාර්තාකරු ඡායාරූප ශිල්පී මාධ්‍ය හිමිකරු තනතුරු ටික හරි ඊළඟට ඒක එහෙම කරලා මෙතන ලියා ගන්නවා දොරටු පාලකයන්ගේ අනුමැතිය හිමි වූ ප්‍රවෘත්ති. දොරටු පාලකයින්ගේ අනුමැතිය හිමි වෙච්ච ප්‍රවෘත්ති. ආයෙත් කියන්නකෝ සර්. ඔව් දොරටු පාලකයින්ගේ අනුමැතිය හිමි වූ ප්‍රවෘත්ති. හරි. ඒ කියන්නේ පාස් වෙච්ච ඒවා, අවසර ලැබිච්ච ඒවා. මෙතන ලියා ගන්නවා M කියන තැන මාධ්‍ය මගින් සමාජගත වීම. මාධ්‍ය මගින් සමාජගත වීම.
හරි. දැන් පැහැදිලි. හොඳටම පැහැදිලි. දැන් කාට හරි අපැහැදිලිකමක් තියෙනවද? ඔය තමයි ජනමාධ්‍යයේ සිද්ධ වෙන සංකීර්ණ ක්‍රියාදාමය සරල රූප සටහනකට අරන් තියනවා. එතකොට අපි මේක නම් කරනවා පුතේ දොරටුපාල ආකෘතිය කියලා. හැබැයි කොයි වෙලාවකවත් sannivedana ආකෘතිය අතර මේක අපිට ඉගෙන ගන්න නැහැ. නමුත් ඔයාලට පැහැදිලි කරන්න මම මේක කියලා දුන්නා. එච්චරයි කරේ. ඔක දැනගෙන හිටියයි කියලා පැත්තක් පාත් වෙන්නේ නැහැ. ඔක දැනගෙන හිටියයි කියලා බරක් උහුලන් ඉන්නවා කියලා දෙයක් නැහැ. ඔක සාමාන්‍ය පොඩි කතන්දරයක් තියෙන්නේ. චූටි කතන්දරයක්. ලොකුවට ඔලුවට ගලන් විකාර වෙන්න හදන්න එපා. හරි ඒක නිසා තමයි අතිරේක කියලා දැම්මේ. හැබැයි අතිරේක උනත් විභාගයට එනවා. ඒක තමයි පැත්තක් පාත් වෙන්නේ නැහැ කියලා කිව්වේ. දැන් බලමු. ජනතාව වෙත ළඟාවන්නා වූ තොරතුරු පාලනය කරන්නා යන අදහස. ආයිත් අරකට යන්න බලන්න. දේවයන් වහන්සේ වෙත යන්න තියෙන තොරතුරු පාලනය කරන්නා. හරි ඒක තමයි මේ කියන කාර්ය. රජුරුව ළඟට යන්න තියෙනවා නවත්තපෙක් කරන්න දොරටුපාලකයා. තීන්දුව ගත් කරන. පාලනය කරන්න යන අදහසින් මෙම දොරටුපාල සංකල්පය ක්‍රියාත්මක වෙයි. එසේනම් ජනමාධ්‍ය ආයතනවල සිටින දොරටුපාලකයින් කවුද? ඔන්න පළවෙනි ප්‍රශ්නේ. ඔබේ විභාගයට ආන ජනමාධ්‍ය ආයතනවල ඉන්න දොරටුපාලකයෝ කවුද? අංක 1 දාගන්න එතන. ජනමාධ්‍ය කියන තැනට ඉස්සරහින් 1 දාගන්න. ඒවල ඉරක් ගහගන්න. උත්තරේ. පුවත්පත් ආයතනයක නම් ප්‍රවෘත්ති කර්තෘ විද්‍යුත් මාධ්‍යයක නම් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මීට අමතරව ඡායාරූප ශිල්පීන් වාර්තාකරුවන් මාධ්‍ය හිමිකරුවන් සංස්කරණ ශිල්පීන් තව තියෙනවනේ උපකර්තෘවරු අන්න දොරටුපාලකින් ලෙස කටයුතු කරන ඇත්ත. අංක 1 විභාගයට අහනවා. ඔකේ විභාගයට ප්‍රශ්න 3යි අහන්න පුළුවන්. කැමති කෙනෙක් ඒ ප්‍රශ්න 3 ලියා ගන්න. 43 වෙනි පිටුවේ යට ඉඳන් ලියා ගන්න උඩට. එතකොට හරි 43 වෙනි පිටුවට යන්න. ප්‍රශ්න 3 නෙමෙයි 4යි අහන්න පුළුවන්. ඔය පාඩමෙන්ම අහන්න පුළුවන් ඉතිහාසයේ ප්‍රශ්න 4යි. 1 පිටුවේ මැද හරියෙන් පටන් අරගෙන හරි යට ඉඳන් උඩට හරි ලියා ගන්න. නැත්තම් මැද හරියෙන් පටන් ගන්න. හරියට මැද ඇති. ජනමාධ්‍ය තුල ක්‍රියාත්මක වන දොරටුපාල සංකල්පය යන්න කෙටියෙන් පහදන්න. ජනමාධ්‍ය තුල ක්‍රියාත්මක වන දොරටුපාල සංකල්පය යන්න කෙටියෙන් පහදන්න. හරි. එතකොට ඉවසන්න බොහොම ඉවසීම තමයි වැදගත් වෙන්නේ ඉගෙන ගන්න කෙනෙක්. එතකොට අපි ඒක ලියන්නේ කොහොමද? ප්‍රශ්නෙන් උත්තරේ පටන් ගන්නවා. රූල් 8ක උත්තරයක් ඔය 8ක 10ක මිනිත්තු සාමාන්‍යයෙන් ගත්තාම 3ක උත්තරයක් 4ක උත්තරයක්. ජනමාධ්‍ය ප්‍රශ්නේ පටන් ගන්න. ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය තුළ දොරටුපාලකයින් ලෙස ක්‍රියාත්මක වන පුද්ගලයින් ගණනාවක් ඇත. මුද්‍රිත මාධ්‍යයට හා විද්‍යුත් මාධ්‍යයට අදාළව ඔවුන්ගේ අනන්‍යතාවය වෙනස් වෙයි. දැන් අපි දැනුවත්භාවය වෙලියන්නේ අපේ දන්නකම කියන්නේ දොරටුපාල සංකල්පය ක්‍රියාත්මක කරන්නේ කර්ට් ලෙවින් සහ මැනින් වයිට් 1947න් පස්සේ ජනතාව වෙත ළඟාවන්නා වූ තොරතුරු පාලනය කිරීම හරහා තමයි මේ දොරටුපාල සංකල්පය ආවේ. මුද්‍රිත මාධ්‍යයෙන් පටන් ගත්ත දොරටුපාල සංකල්පය අද ලෝකයේ සියලු ජනමාධ්‍ය තුල ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ කියනවා ජනමාධ්‍ය තුල දොරටුපාල සංකල්පය ක්‍රියාත්මක වීම හරහා ජනයා වෙත ළඟාවන්නා වූ තොරතුරු විකෘති වීම අතිශයෝක්තියෙන් ඉදිරිපත් කිරීම නොලැබී යාම වගේ තත්ත්වයන් වලට වෙන්න පුළුවන් කියන එක ජනමාධ්‍ය තුල ක්‍රියාත්මක කරන දොරටුපාල සංකල්පය හරහා අපි පැහැදිලි කරනවා ජනතාවට දැනගැනීමේ හැකියාව අහිමි වෙන්න
පුළුවන් කියන කාරණේ ඔප්පු කරලා පෙන්නනවා. ඒක ප්‍රශ්නයක්. ලියාගන්න ප්‍රශ්නේ ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය තුළ එන දොරටුපාල සංකල්පය පහදන්න. ඒක ප්‍රශ්නයක්. 4යි යන්නේ. ප්‍රශ්න 4යි අහන්න පුළුවන් මේ පාඩමේ. ඊට වැඩි අහන්න පුළුවන් වුණොත් මටත් පොඩ්ඩක් කියන්න දන්න කෙනෙක්. හරි. එතරම් ලියාගන්න දෙවෙනි ප්‍රශ්නේ. දොරටුපාල සංකල්පය හඳුන්වා දුන් පුද්ගලයන් සහ කාලවකවානු. දොරටුපාල සංකල්පය හඳුන්වාලා දුන්න පුද්ගලයෝ සහ කාලවකවානු. හරි. එකක් දැන් පැහැදිලිව තියෙනවා කර්ට් ලෙවින් සහ මැනින් වයිට්. තුන්වෙනි ප්‍රශ්නය. වර්තමාන ජනමාධ්‍ය තුල දොරටුපාලකයින් ලෙස ක්‍රියාත්මක වන දොරටුපාලකයට ක්‍රියාත්මක වන තනතුරු 6ක් නම් කර තනතුරු 6ක් නම් කරලා නැත්නම් 4ක් නම් කරලා ඉන් තිදෙනෙකුගේ නැත්නම් දෙදෙනෙකුගේ නැත්නම් ඒ 4 දෙනාගේම භූමිකාව විස්තර කරන්න කියන එක. අපු 16ක් දක්වා අහන්න පුළුවන්. හරි. ඒ ප්‍රශ්නය අයිත් කියන්නකෝ. 4 වෙනි ප්‍රශ්නය තමයි දුවේ පුතේ. 4 වෙනි ප්‍රශ්නය තමයි මේක දැන් මේ අර සමහර දරුවෝ ඉන්න හරිය අවාසනාවන්තයි. මේ දැන් අවාසනාවන්තකම කොච්චරද කියනවනම් දැන් අර අමාරුවෙන් දුෂ්කර ක්‍රියා කරලා සැලසුම් ගහලා සූදානම් වෙලා ට්‍රිප් එක ගිහිල්ලා සල්ලිත් ගෙවලා බස් එකේ නැගලා ට්‍රිප් එකක් ගිහිල්ලා හරි යන්න ඕන තැනටත් ගිහිල්ලා කන්ද ළඟට ගිහිල්ලා භාගයක් නැගලා ඉතුරු ටික නගින්න බෑ කියලා ඉන්න කට්ටිය හම්බ වෙලා නැද්ද? හම්බෙලා තියෙනවා. ඉන්නවා සර්. වැඩියෙන්ම කියවලා කරලා පයිවාරු ගහලා අතෙන්ද ගිහිල්ලා එතනින් නැට්ට පස්සේ ගහගෙන ඉන්න කට්ටිය ඒ වගේ අවාසනාවන්තයෝ කීප දෙනෙක් සාමාන්‍ය අපි දන්න පන්ති කාමරේ ඉන්නවා. දැන් මේ ඔක්කොම සැලසුම් කරලා ගුරුවරයා පාඩම පැහැදිලි කරලා උත්තරේ අතට දෙන්න හදනකොට අර ඒක කා ගන්න පින නැහැ. ඉතින් විතැන් වෙනවා. මේ විතැන් වුණාට පස්සේ ඒක වැඩක් නෑ. ගන්න ඕනේ ඒක විඳින්න ඕනේ. හරි? ඒ නිසා චුට්ටක් ඉවසිල්ලෙන් අහගෙන ඉන්න එක තමයි කියන්නේ. එතකොට 4 වෙනි ප්‍රශ්නේ. දොරටු පාලනය නිසා සංදේශවලට සිද්ධ විය හැකි බලපෑම. දොරටු පාලන ක්‍රියාව නිසා 4 වෙනි ප්‍රශ්නේ. සංදේශවලට සිද්ධ වෙන්න පුළුවන් බලපෑම. කරුණු 3ක් ඇසුරින් පහදන්න. දොරටු පාලනය නිසා සංදේශවලට බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක කාරණා 3ක් ඇසුරින් පැහැදිලි කරන්න කියලා අහනවා. හරි. දැන් හොඳයි තාත්තේ. ඒ කරුණ කියන්නකෝ. මොකද පුතේ? ඒ ප්‍රශ්නය අපව කියන්නකෝ අවසාන එක. හරි හරි. දොරටු පාලනය නිසා සංදේශවලට සිද්ධ වෙන්න පුළුවන් බලපෑම කරුණු 3ක් ඇසුරින් විස්තර කරන්න. කරුණු 3ක් ඇසුරින් විස්තර කරන්න. right. දැන් ඔබට පැහැදිලි. ඔය ප්‍රශ්න වලට අමතරව ඕකේ ප්‍රශ්නයක් හැදෙන්න තැනක් නැහැ. එතකොට යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර ලියලා වැඩකුත් නැහැ. යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර ලියලා වැඩකුත් නැහැ. හරි? හරියට තේරුම් ගන්න ඕනේ. දැන් අපි බලමු මොකද්ද මේ කතාව කියලා. අපි දැන් මේක ආයිත් 41 වෙනි පිටුවට දැන් යනවා. ද්වාරපාලකයා විසින් දෛනිකව ලැබෙන ප්‍රවෘත්ති අතරින් ඉදිරිපත් කළ යුත්තේ කුමක්ද, ඉවත් කළ යුත්තේ කුමක්ද, සංශෝධනයට ලක් කළ යුත්තේ මොනවාද, අතිශයෝක්තියෙන් ඉදිරිපත් එහා පැත්තේ පිටුවට යනවා. කරන දේ මෙන්ම
වළක්වන දේත් තීරණය කරයි. එය තීරණය කිරීමේදී එයාට විවිධ හේතු බලපාන්න පුළුවන්. ඒවා නම් ප්‍රවෘත්ති අතර තියෙන තරඟකාරීත්වය. ඕනි දැන් පිටුවක ඕන ඈ තරඟකාරීත්වය කියලා කියන්නේ පිටුවක තියෙන ඉඩ ප්‍රමාණය එයා වැලියු කරනවා කොයි ප්‍රවෘත්තියකට වැඩියෙන් දෙන්න ඕනේ කියලා. කවුද මේ තීරණය කරන්නේ? සංස්කරණ ශිල්පියා. එතකොට ඒ පිටුවට ඇවිල්ලා තියෙනවා නම් ප්‍රවෘත්ති 10ක් 8යි නම් දෙන්න පුළුවන්. එයා වැලියු එකේ වැඩියෙන් සිට අඩු දක්වා එයා ගලපගෙන එනකොට සමහර වෙලාවට දෙකක් එළියට යන්න පුළුවන්. ප්‍රයොරිටි එක දෙනවා කියලා අපි කියන්නේ ප්‍රමුඛතාවය දෙනවා කියලා කියන්නේ. ඔබට පැහැදිලි ඇති මං හිතනවා. තේරෙනවද කියන්නේ? නෑ. අනේ සර් ආයෙ චුට්ටක් කියලා දෙන්න. හරි. දැන් අද රෑ අපි කියන ඔන්න මේ වචනේත් ඔන්න ලියාගන්න. දැන් රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශය ගැන කතා කරනකොට අපි එකට කියන ප්‍රවෘත්ති බුලටින් එක කියලා. බුලටින්. ඔනේ වචනේ නිකන් තේරුම් ගන්න බලන්න. ඔව්. මේ බුලටින් ගන්න කියන කෙනෙක් ඔය බුලටීනය කියන එක මොකේද පාවිච්චි උනේ? කොතනදද පාවිච්චි උනේ? කැඩට් කරපු දරුවෝ එහෙම දන්නවා ඇති. කොහෙද බුලටීනේ පාවිච්චි උනේ? මට කියුනේ නෑ ඔයාලත්. බුලටීන් එකද බුලට් එකද? බුලට් එක ඒකට ඔකට මැගසින් කියලා තියෙනවනේ. හරි. හරි ඒක බුලට් එක පාවිච්චි කරන තුවක්කුවේ. ඔව්. ඔව් මෙහෙමයි බුලටීන් කියලා උතන අදහස් කරන්නේ බෙල්ට් එක කියලාත් කියන තව ඒක එක එක අර්ථ වලින් හඳුන්වන්නේ. මෙන්න මෙහෙම තේරුම් අරගමු. දැන් අපි ප්‍රවෘත්ති පෙළ ගස්සනවානේ. ඒ පෙළ ගස්සනකොට ඒකට ඇතුළත් කරගෙන කාලයක් තියෙන මිනිත්තු ප්‍රවෘත්ති ගත්තොත් මිනිත්තු 18ක වගේ කාලයක්. ඒ මිනිත්තු 18ට ඇතුළත් කරන්න පුළුවන් ප්‍රවෘත්ති ගන්න පෙළ ගස්සනවා. ප්‍රයොරිටි කණු. ප්‍රමුඛතාවය අනුව. එතකොට අර බුලටින් එකක් කියලා අපි කියන්නේ මේ ප්‍රවෘත්ති සැකිල්ල. අපි සාමාන්‍යයෙන් කිව්වොත් එහෙම තුවක්කුවක උණ්ඩ පුරවලා තියෙන ගැබ නැත්නම් මැගසින් කියන එක අර්ථකථනය කරන්න තුන ඔය වචනේ ගන්නවා. තුවක්කුවක උණ්ඩ පුරවලා තියෙන ගැබ. එතකොට මේ ප්‍රවෘත්ති බෙල්ට් එක කියලා කියන්නේ කාල සීමාවට ඇතුළත් කරන ප්‍රවෘත්ති ප්‍රමාණය. ගැන තමයි එතන කතා කරන්නේ. එතකොට මේ තරඟකාරීත්වය තුළ අපි හිතමු ප්‍රවෘත්ති දැන් 10ක් ඇවිල්ලා තියෙනවා දාන්න පුළුවන් 8යි. එතකොට දොරටු පාලනයට ලක් වෙලා තියෙන කාලය නැති වෙලා තරඟකාරීත්වයෙන් වටිනාකම වැඩි එකට දෙන්න වෙලා තියෙනවා. නැත්නම් ආයතනික ප්‍රතිපත්ති. අපි ප්‍රතිපත්ති ගැන කතා කරනකොට අපි මේ වගේ ප්‍රවෘත්ති පළ කරන්නේ නැහැ. ඒ නිසා අපිට මේක අයින් කරන්න වෙනවා. රාජ්‍ය ආරක්ෂාවට බලපෑමක් වනවා නම් ඒවා. ඒ කියන්නේ මේක පළ කරොත් රාජ්‍ය ආරක්ෂාවට බලපෑමක් වෙනවා. අපි ඒ නිසා ඒක අයින් කරනවා. ඊළඟට ගත්තාම වාර්ගික සුරක්ෂිතතාවයට බාධාවක් වෙනවා නම් අපි ඒවත් ගන්නවා. මම මෙතන ලියලා නැහැ. ඕන ලියා ගන්න. වාර්ගික සුරක්ෂිතතාවයට. ඒ කියන්නේ ජන වර්ග අතර ගැටුම් ඇති වෙන්න හේතුවක් වෙනවා මේක පළ කරොත්. අපි ඒ නිසා මේකයි. හරි මෙන්න මේ ආකාරයට යම් ආකාරයකට ප්‍රවෘත්ති ඉවත් කරන්න සිද්ධ වෙනවා. අයින් කරන්න පළ නොකර ඉන්න සිද්ධ වෙනවා. ඊළඟට ගත්තාම ප්‍රවෘත්ති ගුණය අතරින් වර්ගීකරණය සංශෝධනය කිරීම ප්‍රතික්ෂේප කිරීම යන ආදියක් වෙනවා. තවත් දොටුපාලකයාගේ දෘෂ්ටියක් එකට හේතු. දොටුපාලකයාගේ දෘෂ්ටිය කියලා කියන්නේ දැක්ම. එතන ඉන්න පුද්ගලයා ඒක දකින ආකාරය. එයා කල්පනා කරලා මේක පළ කරොත් මෙහෙම වෙනවා. පළ නොකරොත් මෙහෙම වෙනවා. එයාගේ දෘෂ්ටිය. නූතනයේ සෑම sannivedana ක්‍රියාවලියකදීම දොට්ටුපාලක සංකල්පය ක්‍රියාත්මක කරයි. දැන් වැදගත් කොටසක් තියෙන උත්තර දෙතරම තියෙන අර ප්‍රශ්න වලට උත්තර දැන් ලියා ගන්න. ටිකක් ලියන්න තියෙනවා. ජනමාධ්‍ය ශාස්ත්‍රයක දොරටු පාලන සංකල්පය ලියා ගන්න. ජනමාධ්‍ය ශාස්ත්‍රයක දොරටු පාලන සංකල්පය ක්‍රියාත්මක වන්නේ මුද්‍රිත මාධ්‍ය තුලින් ආරම්භ වීමෙනි. මුද්‍රිත මාධ්‍ය තුලින් ආරම්භ වීමෙනි.
හරි අපි ඒක දැනගෙනත් හිටියා. ඔව්. මුද්‍රිත මාධ්‍ය ජනමාධ්‍ය තුල දොස්පාලන සංකල්පය ක්‍රියාත්මක වන්නේ මුද්‍රිත මාධ්‍ය තුලින් ආරම්භ වීමෙනි. අපි ඒක දැනගෙනත් හිටියා. හරි. ඒකෙම ලියාගන්න. අද වන විට එය සෑම මාධ්‍ය ශාස්ත්‍රයකම ව්‍යාප්ත වී ඇත. අද වෙනකොට ඒක සෑම මාධ්‍ය ශාස්ත්‍රයකම ව්‍යාප්ත වෙලා තියෙනවා. හරි. ඒකම ලියාගන්න. ඔවුන් විසින් සිදු ලියාගන්න. නැත්නම් දොරටු පාලකයින් විසින් මාධ්‍ය හරහා සමාජගත විය යුතු තොරතුරු කෙරෙහි මාධ්‍ය හරහා සමාජගත විය යුතු තොරතුරු කෙරෙහි මාධ්‍ය හරහා සමාජගත විය යුතු තොරතුරු කෙරෙහි ඔවුන්ට එල්ල කළ හැකි ඔවුන්ට එල්ල කරන්න පුළුවන් ඔවුන්ට එල්ල කළ හැකි බලය යොදවයි. එයාලට කරන්න පුළුවන් බලය යොදවනවා. ඔවුන්ට කරන්න පුළුවන් බලය යොදවනවා. හරි. දැන් තරුවක් දාලා ලියාගන්න. මෙම දොරටු පාලකයින් ලෙස ක්‍රියාත්මක වන පුද්ගලයින් වන්නේ මෙම දොරටු පාලකයින් ලෙස ක්‍රියාත්මක වන පුද්ගලයින් වන්නේ එක රූලක දෙකක් හෝ තුනක් ලියා ගන්න පුළුවන් තමන්ගේ හැකියාව අනුව. වාර්තාකරුවන් ඡායාරූප ශිල්පීන් දෙවෙනි එක ඒකට ඇලහිරක් දාලා කැමරාකරුවන් තව තිත්තක් දාලා සංස්කාරකවරුන් ඊළඟට සංස්කාරකවරු ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරු තව තිතක් දාලා කර්තෘවරුන්
මාධ්‍ය හිමිකරුවන් ඔවුන්ගේ බල වපසරිය තුල දොරටු පාලනය ක්‍රියාත්මක කරයි. ඔවුන්ගේ බල වපසරිය තුල දොරටු පාලනය ක්‍රියාත්මක කරයි. හරි. ඔවුන්ගේ බල වපසරිය තුල දොරටු පාලනය ක්‍රියාත්මක කරයි. වරහන් ඇතුළේ උතන ලියා ගන්න මොවුන්ගේ භූමිකාව පිළිබඳව ඔබට පැහැදිලි කිරීමට සිදුවනු ඇත. right. එයාලගේ භූමිකාව ගැන පැහැදිලි කරන්න සිද්ධ වෙනවා. දෙකට මේ ඡේදයකට යනවා ඊළඟට. ඡේදයකට යනවා. මෙම දොරටු පාලකයින් විසින් ප්‍රවෘත්ති සම්බන්ධයෙන් නැත්නම් කමන්නේ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගනු ලබන්නේ සිය තනතුරේ ඇති බල වපසරිය අනුවය. සිය තනතුරේ ඇති බල වපසරිය අනුවය. එයට අමතරව දොරටු පාලකයින්ගේ පෞද්ගලික චින්තනයද දේශපාලනික සබඳතා ආගමික භක්තිය සිය රැකියාවේ ඇති නැත්නම් සිය ආයතනයේ ප්‍රතිපත්ති
දොරටු පාලනය කෙරෙහි බලපෑම් කරනු ඇත. දොරටු පාලනය කෙරෙහි බලපෑම් කරනු ඇත. right ඊළඟ කොටස ලියා ගන්න. අංක 2 දාලා නැත්නම් තරු ලකුණක් දාලා දොරටු පාලකයින් මගින් සංදේශවලට දොරටු පාලකයින් මගින් සංදේශවලට දොරටු පාලකයින් මගින් සංදේශවලට බලපෑම් සිදුවිය හැකි ආකාර බලපෑම් සිදුවිය හැකි ආකාර එක තරු දාලා නැත්නම් අංක 1 පහලට දාගන්නද පළ තොරතුරු පළ නොකර සිටීම තොරතුරු පළ නොකර ඉන්න පුළුවන් තොරතුරු පළ නොකර සිටීම තොරතුරු පළ නොකර සිටීම දෙක සරයක් කියන්නකෝ. තොරතුරු පළ නොකර සිටීම ප්‍රචාරය නොකර ඉන්න එක තොරතුරු පාලකයෙකුට කරන්න පුළුවන් දෙයක් තමයි තොරතුරු පළ නොකර ඉන්න එක දෙක විකෘති කිරීම දොරටු පාලකයෙකුට තොරතුරක් විකෘති කරන්න පුළුවන් ඇත්ත සංගවලා කතා කරන්න පුළුවන් විකෘති කරනවා අංක 3 අතිශයෝක්තියෙන් ඉදිරිපත් කිරීම අතිශයෝක්තියෙන් ඉදිරිපත් කරනවා අතර කොටස් සීමා කිරීම කොටස් අඩු කරනවා කොටස් සීමා කිරීම එකක් කරන්න පුළුවන් කොටස් සීමා කරනවා ප්‍රතිසංවිධානය අලුතින්ම හදනවා නැවත හදනවා ප්‍රතිසංවිධානය කිරීම නැවත අලුතින්ම හදනවා ප්‍රවෘත්තිය ප්‍රතිසංවිධානය කිරීම හරි ප්‍රතිසංවිධානය කිරීම යනාදිය ප්‍රවෘත්ති මත ඇති කළ හැකි බලපෑමයි යනා ප්‍රවෘත්ති මත ඇති කරන්න පුළුවන් බලපෑම හරි ඊළඟට ලියා ගන්න එහා පැත්තේ පිටුවේ ඉඳ තියෙන චුට්ටක් ඕනෑම මාධ්‍ය වෘත්තියක් තුල ඕනෑම මාධ්‍ය වෘත්තියක් තුල ඕනෑම මාධ්‍ය වෘත්තියක් තුල දොරටු පාලනය අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වේ අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වේ එය කිසිවෙකුට වැළැක්විය නොහැක එය කිසිවෙකුට වළක්වන්න බෑ
හරිද? පැහැදිලි. හරි පැහැදිලි. හරි. පුතේ ඔහොම ඉන්න දැන් ඔයාලට වැඩ පොත සම්බන්ධයෙන් තියෙන ගැටලු සහගත කුමන හෝ තැනක් තියෙනවා ටක් ගාලා අහන්න බලන්න. අලුත් හෝ පරණ වෙන්න පුළුවන් මොකක් හරි තැනක අපි ඒකට කාලයක් යෙදවිය යුතුයි. ඒ කාලය ප්‍රමාණාත්මක යෙදවීම තමයි වැදගත් වෙන්නේ. ඔබට යම්කිසි තැනක ගැටලුවක් තියෙනවා මට කතා කරන්න බලන්න. ඉක්මනට ඉදිරිපත් කරන්න. Excuse me sir. ඔව් අහන්න. සර් මේ ප්‍රශ්නේ තමයි පුද්ගලයෙකුට ලිඛිත සාක්ෂරතාවයේ වර්ධනය සඳහා යොදාගත හැකි ක්‍රම දෙකක් විස්තර කරන්න. ඔව්. ඒක දැනගන්න ඕනේ නේද? ඔව් සර්. ඕක තියෙන්නේ හොඳට ඉස්සරලාම අපි දැන් අර ඊයේ කතා කළා වගේ ඕක තියෙන්නේ දුවේ පුතේ sannivedana ස්වරූප කියන පාඩමේ. sannivedana ස්වරූප. ඒතර sannivedana ස්වරූපවල ඔයාලා දන්නවා ස්වරූප තියෙනවා ඔක්කොම 9ක්. මම ඊයේත් ඔක පොඩක් කතා කළා. ඒ 9ේ ගුරුවත් පොත ගත්තාම ගුරුවත් පොතේ තියෙනවා ලිඛිත sannivedana. එහෙමත් නැත්නම් writing communication කියන කුසලතාවය විදිය. sannivedana ස්වරූපය. ඒකේ පැහැදිලිවම තියෙනවා ලිඛිත sannivedana කුසලතා වර්ධනය කරගන්න පුද්ගලයෙක්ට බලපාන හේතු. ලිඛිත sannivedana කුසලතා වර්ධනය කරගන්න පුද්ගලයෙක්ට බලපාන කරුණු හේතු වෙන කරුණු. එකක් තමයි ලිවීමේ කුසලතාවය හඳුනා ගන්න ඕනේ. දැන් පුද්ගලයෙක් හැටියට Tamanට ලියන්න පුළුවන් කියන ස්කිල් එක හඳුනා ගැනීම. එතකොට ලිඛිත කුසලතාව වර්ධනය කිරීමේ පළවෙනි එක තමයි ලිවීමේ Taman සතුව තියෙන ස්කිල් එක. Tamanගේ තරම Taman දැනගන්න එක. ඒක පර්සනැලිටි එක. දෙක තමයි සතතාභ්‍යාසය. සතතාභ්‍යාසය කියලා කියන්නේ දුවේ පුතේ නිතර නිතර අභ්‍යාස කරණයේ යෙදීම. ඒ කියන්නේ ලියන කෙනෙක් නොලිය ඉන්න බෑ. එයා නිතර ලියන්න ඕනේ. එයා නිතර ලියන්න ඕනේ. තුන්වෙනි එක තමයි ලේඛන නැත්නම් පොත්පත් පරීක්ෂා කිරීම. පරීක්ෂා කිරීම කියන එක ඇත්තටම වැරදි. ඒක වචනේ එන්නේ පොත්පත් කියවන එක. එහෙමත් නැත්නම් අපි කියනවා නිර්මාණ පරිශීලනය කිරීම. දැන් අපි පත්තර කියවනකොට, නවකතා කෙටි කතා කියවනකොට, සංගරා කියවනකොට මෙන්න මේ ලේඛන පරීක්ෂා කිරීම. එහෙමත් නැත්නම් අපි කියන්නේ පොතපත කියවන එක ලිඛිත කුසලතාවේ වර්ධනය වෙන්න හේතුවක් වෙනවා. මොකද ඒකේ තියෙන ආభాෂය අපට එනවා. අක්ෂර වින්‍යාසය නිවැරදි වෙනවා. ලේඛන රටාවන් අපට හුරු වෙනවා. යමක් උපහාසයෙන් අපහාසයෙන් ප්‍රාසංගිකව කියවීමේ අපට හැකියාව ලැබෙනවා. ඒවා එතන දෙනවා. ඊළඟට නිර්වුල්ව සහ පැහැදිලිව ලිවීමේ හැකියාව වර්ධනය කරගත යුතුයි. ලිවීමේ හැකියාව නිර්වුල්ව ලියන දේ නිර්වුල්ව ලියන්න ඕනේ. විභාගයේ ලියන දරුවන්ට මේක ඉතාම වැදගත්. ඊළඟ එක තමයි මේකේ වැදගත්ම දේ තමයි මේකත් ඔළුවට ගන්න ලේඛන ආකෘති හඳුනාගෙන ඒවාට ලිවීම. ලේඛන ආකෘති හඳුනාගෙන ඒවාට ලිවීම. ඒක තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න පුළුවන්. අපි ලියන්නේ රචනයක්. අපි ලියන්නේ පෞද්ගලික ලිපියක්. අපි ලියන්නේ කෙටි කතාවක්. අපි ලියන්නේ දැන්වීම් පිටපතක්ද. ලේඛන ආකෘති හඳුනාගෙන ඒවාට ලිවීම. ඒක ඊළඟ එක. ඊළඟට ගත්තාම නිර්මාණශීලීභාවය වර්ධනය කර ගැනීම. අපේ තියෙන නිර්මාණශීලීත්වය අපි වර්ධනය කරගන්න එක කරන්න ඕනේ. ඔන්න ඔය කියන කාරණා ටික අපිට මෙතනදී ලිඛිත සාක්ෂරතාවය වර්ධනය කරගන්න අපට හේතුපාදක වෙනවා කියලා මම ඔබට මතක් කරලා දෙන්න කැමතියි. ඒක පැහැදිලිද දුවට? ඔව් සර් thank you. හරි. ඒක හරි වැදගත් අර ලේඛන ආකෘති හඳුනා ගන්න එක. ඊළඟට ගත්තාම සතතාභ්‍යාසය කියලා කියන්නේ නිතර නිතර ලේඛන කරන යෙදීම. ඊළඟට ගත්තාම පොත්පත් පරිශීලනය කියවන එක. ඊළඟට ගත්තාම හරි වැදගත් ඒවා තමයි නිර්මාණශීලීත්වය පිළිබඳ තමන්ගේ තක්සේරුවකට ලැබෙන එක. තමන්ගේ හැකියාව පිළිබඳ තක්සේරුවකට එන එක. ඒ වගේ ඒවා එතනදී ගන්න. එතකොට අපේ කුසලතාවයේ වර්ධනය වෙනවා. ඔය කවුරුත් පුතේ උත්පත්තියෙන් ලේඛනය අරගෙන ආවේ නැහැ. එයාලා තමන් යම්කිසි ලේඛන රටාවක් පුරු කරගෙන ඒක සංවර්ධනය කරගෙන ලියන්න ගැනීම තමයි එතන කළේ. ඔබේ උත්තර වුණත් එහෙමයි. ඔබ උත්පත්තියෙන් අරන් ආවේ නැහැ. දැන් මාසයක ඇතුළත කාලයක් අපි ප්‍රැක්ටිස් කරා. ප්‍රැක්ටිස් එකනේ එතන බලපෑවේ. ඒකට කියවුවාම
ඒ පාඩම අධ්‍යයනය කරාම ඒකට අදාළ විෂය කාරණා ටික ගත්තාම ලියලා හුරු වුණාම අපිට નિરાයාසයෙන් ලේඛන කුසලතාවය වර්ධනය වෙනවා. එහෙම වෙලා තියෙන කට්ටිය දැන් ඉන්නවා. ඒ කට්ටියට ඒ සාමර්ථ්‍ය ලැබෙනවා. බය වෙන්න එපා. හරි. තව මොනවාද අහන්න තියෙන ප්‍රශ්න? මම උත්තර දෙන්න සූදානම්. ඔය ප්‍රශ්නෙකට අපි සර් දවස් කීපයක්ම ආවනේ එළියට. ඔව් ඒක දැන් මම හිතන්නේ මම තුන්වෙනි දවසත් කතා කළා. ඔව් ඒක තමයි. ගිය සිකුරාදා කතා කරා, ඉරිදා කතා කරා, අද කතා කරා. හරි. අහන්න ඕනම කෙනෙක් අහන්න ඕන තැනක අහපු එකක් හරි කමක් නැහැ. අහන්න අපි කියලා දෙනවා. පුතේ හිතේ නම් තියන් ඉන්න එපා ලියන්න බැරි එකක්. ඒක මහා ඛේද වාචකයක්. ඒක ඛේද වාචකයක්. පොද එහෙම වුණොත් අපරාධයක්. හරි අහන්න ප්‍රශ්න ඉක්මනට අහන්න. සර් ඔව්. ආයතනයක් තම අභ්‍යන්තර මහජන සම්බන්ධතා ගොඩනගා ගැනීමට භාවිතා කරන මෙවලම් තුනක් පැහැදිලි කරන්න. පුතේ දුවේ ඕක 8 වෙනි පාඩමේ තියෙන්නේ. 8 වෙනි පාඩම යම් ආකාරයකට තාම මම ඔබට උගන්වලා නැහැ. ඒකට කමක් නැහැ. ඒක ගිය අගෝස්තු මාසේ නෙමෙයි සැප්තැම්බර් මාසේ වැඩපොතට ප්‍රශ්නයක් හැටියට මම අතින් ඇතුළත් වෙලා තියෙන පොඩි අත්තරද්දකින්. ඒක ගැටලුවක් කරගන්න එපා. ආයතනයක් කියනකොට ඉස්කෝලේත් ආයතනයක්, පන්සලත් ආයතනයක්, ඊළඟට ගත්තාම රක්ෂණ සමාගම බැංකුවක් කියන එක ආයතනයක්. ඒ ආයතනවල අභ්‍යන්තර කියලා කියන්නේ ඇතුලේ. මහජනයා කියලා කියන්නේ ඒකේ වැඩ කරන කට්ටිය. එතකොට මැනේජර්ගේ ඉඳන් සුළු සේවකයා දක්වා බැංකුවක අභ්‍යන්තර මහජනයා. ඒ අය අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය වර්ධනය කරගන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තමයි අහලා තියෙන්නේ. එතකොට එයාලට පුළුවන් ඒගොල්ලගේ සුහදත්වය වර්ධනය කරගන්න විනෝද චාරිකාවක් යන්න පුළුවන්. ඒගොල්ලගේ සුහදත්වය වර්ධනය කරගන්න සුබ සාධක සමිතියක් පවත්වගෙන යන්න පුළුවන්. ඒගොල්ලගේ සුහදත්වය වර්ධනය කරගන්න අභ්‍යන්තර පරිසරය හොඳට එන්වයරන්මන්ට් එක වැසිකිලි කැසිකිලි පහසුකම් වල සිට තමන්ගේ රැකියාව කරන මේස පුටු යනාදී ස්ථානීය තීන්ත ගාලා මාළු ටැංකිය තියලා ලස්සනට සුවදායී පරිසරයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒවා. ඊළඟට ගත්තාම අභ්‍යන්තර මහජන සම්බන්ධතාවය වර්ධනය කරගන්න යාලට ඒ අය අතර අන්‍යෝන්‍ය සම්බන්ධය වර්ධනය කරගන්න දුරකථන පහසුකම් එහෙමත් නැත්නම් ඉන්ටර්කොම් සර්විස් එකක් නැත්නම් ඒගොල්ලන්ට ගාස්තු රහිත දුරකථන සේවාවක් ඇති කරලා දෙන්න පුළුවන්. ඊළඟට ගත්තාම අභ්‍යන්තර මහජන සම්බන්ධතාවය දැන් වැඩ කරනකොට පුතේ ඇත්තටම මානසිකව යම් ආකාරයක තාඩන පීඩන ඊළඟට ගත්තාම මානසිකව ප්‍රෙෂර් එකක් එනවනේ. ඒක තුරන් කරගන්න මේගොල්ලන්ට පොඩි පොඩි එන්ටර්ටේන්මන්ට් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. උදාහරණයක් ඇටියට ආගමික වැඩසටහන් කරන්න පුළුවන්. උදාහරණයක් ඇටියට සංගීත සැඳෑවක් පවත්වන්න පුළුවන්. උදාහරණයක් ඇටියට පවුලේ කට්ටියත් එක්ක එකතු වෙලා get together එකක් කරන්න පුළුවන්. අපි ඒවට කියන සිතිල කරන වැඩසටහන් relaxing programs කියලා. ඒ වගේ ඒවා කරලා මේගොල්ලෝගේ ආත්මතිය දුරු කරගන්න පුළුවන්. එතකොට ඒ අය අතර අන්‍යෝන්‍ය සම්බන්ධය හොඳින් වර්ධනය වෙනවා. ඔන්න ඔය කියන ක්‍රමවේද පාවිච්චි කරාම ඒ අය සත්භාවයෙන් වැඩ කරනවා කියන එක තමයි කියන්නේ. ඔබට පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. ඔව් සර් හරි thank you. අහන්න ප්‍රශ්න. සර් ඕන තැනකින් අහන්න ඔබ ඉගෙන ගත්ත ඕන තැනකින් අහන්න මම කියලා දෙනවා. සිලබස් එක සාමාන්‍ය ගැටලුවක් වෙන්නේ අපිට මට. සර් අහන්න. සංනිවේදනයේදී මේ සංනිවේදනයේදී ඔව් ප්‍රතිපෝෂණයේ මේ ධනාත්මක හා ඍණාත්මක ලෙස බලපාන කොහොමද කියලා ඔව් ප්‍රතිපෝෂණය කියන එක තියෙන්නේ සංනිවේදකයා විසින් ග්‍රාහකයාට යම් තොරතුරක් ලබා දුන්නාට පස්සේ ඒ ග්‍රාහකයා නැවත සංනිවේදකයා වෙත ලබා දෙන පිළිතුරනේ අපි ප්‍රතිපෝෂණය කියලා කියන්නේ. ඒක ඒ ප්‍රතිපෝෂණය ධනාත්මක වෙන්න පුළුවන් ඍණාත්මක වෙන්න පුළුවන්. දැන් මම ඔබට ආරාධනා කරනවා හරි පුතේ අපි හෙට සඳුදා උදේ 6ට පන්තියක් කරමු කියලා. එතකොට ඔබ මේ ඉන්න සමූහයේ ඔබ කියන අනේ සර් අපට හෙට උදේ එන්න බෑ. එහෙම උත්තරයක් ඔබ දුන්නාම මට ඔබ ප්‍රතිපෝෂණයක් දීලා තියෙනවා. දැන් මම බලාපොරොත්තුනේ පන්තියක් කරන්න. ඔබ ඒක බෑ කියනවා. එතකොට බෑ කියනකොට දුවේ පුතේ මට සාපේක්ෂව මේ ප්‍රතිපෝෂණය සුබදායිද? නෑ සර්. ඇහෙන්නේ. මට සාපේක්ෂව මේ ප්‍රතිපෝෂණය සුබදායිද? නෑ සර් සුබදායි නෑ සර්. එහෙනම් ඒකට හැබැයි ඔයාලා උත්තර දීලා තියෙන. ඒක සුබදායි නොවුනහම අපි ඒක කියනවා ඍණාත්මක නෙගටිව් කියලා.
හැබැයි ඔයාලා කියන හරි සර් අපි එහෙනම් හිත උදේම පන්තියක් කරමු මරු නියමයි කියලා ඔයාලා කියනවා. එහෙනම් ඒක ධනාත්මකයි මටත් සක්සස්. ඒක සුවදායි. එහෙමත් නැත්නම් අපි කියන එක ධනාත්මකයි. එහෙනම් sannivedakaya අපේක්ෂා කරන තත්ත්වයට ග්‍රාහකයාගෙන් පිළිතුරක් නොලැබුණොත් ඒක නිෂේධනාත්මක ප්‍රතිපෝෂණයක් ඍණාත්මකයි. sannivedakaya බලාපොරොත්තු වෙන තත්ත්වය ඉටු කරගන්න පුළුවන් නම් ඒක ධනාත්මකයි ප්‍රතිපෝෂණය. ඔබට පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. ඔව් සර්. හරි. අපි ඕනම තැනකට ආදේශ කරගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. දේශයක් කිරීමේදී පුතේ අහන්න. මාධ්‍ය සංදේශයක් විචාරය කිරීමේදී හරි. විචාරකෙක් විසින් අවධානය යොමු කළ යුතු අංග 4ක් නම් කර විචාරයේදී ඒ පිළිබඳ අවධානය යොමු කිරීමේ වැදගත්කම පැහැදිලි කරන්න. අනේ එක කොටසක් මට ඇහුනේ නැහැ. මාධ්‍ය සංදේශයක් විචාරය කිරීමේදී අවධානය යොමු කළ යුතු අංග 4ක් නම් කර ඊට පස්සේ ඇහුන්නේ නැහැ. දේශ විචාරයේදී ඒ පිළිබඳව අවධානය යොමු කිරීමේ වැදගත්කම පැහැදිලි කරන්න. පුතේ මාධ්‍ය විචාරයේ සතු වෙන්න ඕනේ කුසලතා කියලා එකක් වෙනම තියෙනවා. ඊළඟට විචාරකයේ අවධානය මාධ්‍ය විචාරයේදී අවධානය යොමු කළ යුතු අංග වෙනම තියෙනවා. පැහැදිලිද? එතකොට හොඳට තේරුම් ගන්න මාධ්‍ය සංදේශයක් විචාරය කිරීම සඳහා අවශ්‍ය කරන අංග අපි 6 වෙනි පාඩම් එකකෙන් තමයි තේරුම් ගන්නේ. 6 වෙනි පාඩම් එකකෙන් තේරුම් ගන්නේ. එතකොට ඔබ දන්නවා මේ 6 වෙනි පාඩමේ කියනවා මාධ්‍ය සංදේශයක් විචාරය කරනකොට විශ්ලේෂණය ගැන දැනගන්න ඕනේ. ඇගීම පිළිබඳ දැනගන්න ඕනේ. කාණ්ඩකරණය පිළිබඳ දැනගන්න ඕනේ. අනුමානය පිළිබඳව සංශ්ලේෂණය පිළිබඳ ඔන්න ඔය වගේ කාරණා ටික දැනගන්න. ඒකට මාධ්‍ය විචාරයේදී අපි විචාරකයෙක්ට තියෙන කුසලතා ටික හඳුනගෙන ඒකේ අවධානයට ලක් කළ යුතු කාරණය මොනවද කියන කාරණා විස්තර කරන එක තමයි කරන්නේ. ඔබට ගුරුවත් පොත බැලුවොත් ඕක 108 වෙනි පිටුව සිට 12 වෙනි පිටුව වගේ දක්වා ඕක ඔබට හොඳින් බලා ගන්න පුළුවන්. හරිද? එතකොට මාධ්‍ය විචාරය සම්බන්ධයෙන් දුවලක තියරි පාඩම් එකකේ තියෙනවද? ඔව් සර් තියෙනවා. ඒකේ කියවන්න පැහැදිලිවම දාලා තියෙන මාධ්‍ය විචාරකයේ විචාරය කිරීම. ඒක ඉස්සරලාම පුතේ ඔබ සංදේශයක් තෝරගන්න ඕනේ. ගීතයක් වෙන්න පුළුවන්, චිත්‍රපටයක් වෙන්න පුළුවන්, ඊළඟට ගත්තාම නාට්‍යයක් වෙන්න පුළුවන්, පොතක් වෙන්න පුළුවන්. ඒ සංදේශය තෝරගෙන ඒ සංදේශය පිළිබඳව විචාරකයෙක් හැටියට ඔබ හෙළන දෘෂ්ටිවාදය තමයි මේ මාධ්‍ය විචාරය කියලා කියන්නේ. ඒ දෘෂ්ටිවාද පිළිබඳව අවධානය යොමු කරන්න. මේ සංදේශය නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද? අර්ථය කොහොමද? ඒක විශ්ලේෂණය කරනකොට ඒක මොනවද ගන්න කියන කාරණා අපි එතනදී පැහැදිලි කිරීම තමයි කරන්නේ. හරිද? හරි සර් thank you. හරි. ඔබට